හොඳයි ආයුබෝවන් මම කතා කරන එක පැහැදිලිව ඇහෙනව නේද ඉරුනේ? ඔව් සර් එහෙනම්. ඔව් අපි මේ අද දිනේ වැඩ කටයුතු ආරම්භ කරමු. අපි අද කතා කරන්නේ මම ඊයේ ඔයගොල්ලන්ට ගෲප් එකට දැම්මා. අද කතා කරන්නේ අපි මානව භූගෝල විද්‍යාවේ කතා බහ කරගෙන ආපු පාඩමක ඉතිරි කොටස. ඒ කියන්නේ අපි ලෝකේ නාගරීකරණය කියන මාතෘකාව කතා බහ කළා. අපි අද පටන් ගමු ශ්‍රී ලංකාවේ නාගරීකරණය කියන මාතෘකාව. මානව භූගෝල විද්‍යාවේ ලෝක නාගරීකරණය ගැන කතා කරලා ඉවර කරපු තැනට නෝට් එක එතන පොතේ හිමනම් මට මතක නැහැ ඔයගලන්ට නෝට් එක දීලාද එහෙම නැත්නම් ටියුට් එකකින්ද ගලේ කියලා කොහොම හරි කමන්නේ නෝට් එක දීලා තියෙනවා නම් එතනින් පටන් ගන්න පුළුවන් පොතේ නෝට් එක තියෙනවා නම් ටියුට් එකේ තිබුණා ප්‍රශ්නයක් නැහැ මානව භූගෝල විද්‍යාවේ අලුත් මාතෘකාවක් විදිහට ලියා ගන්න ශ්‍රී ලංකාවේ නාගරීකරණය හොඳයි දැන් අපි ලෝකේ නාගරීකරණය පිළිබඳව කතා බහ කළා ලෝක නාගරීකරණයේ ස්වභාවය ලෝකේ නාගරීකරණයට හේතු ඊළඟට ලෝක නාගරීකරණය සම්බන්ධයෙන් පවතින ලක්ෂණ මට්ටම් ඊළඟට නාගරීකරණය සම්බන්ධ ප්‍රවණතා ඊළඟට ලෝකේ නාගරීකරණය සම්බන්ධ විවාදිත ඔය කියන මාතෘකා ටික තමයි අපි කතා බහ කළේ ඒ වගේම අපිට අද ශ්‍රී ලංකාවේ නාගරීකරණය කියන ඒකකය ගැන කතා කරන්න ගියාම අපි පළමු කොට බලන්න ඕනේ ඇයි ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුත්තේ මේක අධ්‍යයනය කරන්න තරම් වටිනාකමක් තියෙන මාතෘකාවක්ද කියන එක අවබෝධ කරගන්න වෙනවා පළමු කොටම. ඒතර අපි දැක්කා ලෝකේ නාගරීකරණය ගැන කතා කරනකොට අපි සමහර රටවල් දැක්කා නාගරීකරණේ උපරිම තලයට ඇවිල්ලා තිබුණා. නේද? සිංගප්පූරුව, චීනය, මැකාවෝ, හොංකොං වගේ දැන් ගත්තාම 100%ක නාගරීකරණ ප්‍රතිශතයක් වෙන්නවා. ඒ වගේම තමයි අපි දැක්කා ලතින් ඇමරිකානු කලාපයේ නියෝජනය කරන ට්‍රිනිඩැඩ් ටොබැගෝ වගේ දූපත් රාජ්‍යයන් ගත්තාම ඒවා නාගරීකරණයේ පහළ මට්ටමේ තිබුණා නේද ඒ නිසා අපිට මේ ශ්‍රී ලංකාව කියන රටේ නාගරීකරණයේ ස්වභාවය මොකක්ද ලංකාවේ නාගරීකරණයට හේතු මොනවද ඊළඟට ලංකාවේ නාගරීකරණය නිසා ඇති වෙලා තියෙන අර්බුද ගැටලු තියෙනවා නම් ඒ මොනවද නේද ඒ වගේ මාතෘකා කීපයක් පිළිබඳව කතා බහ කරන්න ඕනේ කරුණු කාරණා කීපයක් නිසා එකක් තමයි අපි දන්නවා ලෝකීය නාගරීකරණය ගැන කතා කරපු වෙලාවේ අපි කිව්වා ශ්‍රී ලංකාව කියන රටේ නාගරීකරණය බලනකොට ලෝකේ නාගරීකරණයෙන් අඩුම රටවල් 10 අස්සේ ශ්‍රී ලංකාව කියන රටක් ඉන්නවා. ලෝකේ නාගරීකරණයෙන් අඩුම 15ම මට්ටමේ රටවල් 10ක් පෙළගස්ස ගත්තාම එතන අපිට හම්බ වෙනවා ස්ථානයක් ශ්‍රී ලංකාවට 7 වෙනි ස්ථානය. ඒ නිසා ඔන්න බලන්න ලෝකේ රටවල් අතර නාගරීකරණයෙන් අඩුම ලැයිස්තුව නියෝජනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය පිළිබඳව කතා බහ කිරීමේ යම් වැදගත්කමක් තියෙනවා. අපි දන්නවා දෙවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් නගරවලට ඒක රාශී වෙලා නගරවලට ඒක රාශී වෙලා ජීවත් වෙන ජනගහනය ප්‍රතිශතාත්මකව බලනකොට 18.2ක් නේද 18.2ක් ඒ කියන්නේ අපේ රටේ නාගරීකරණය ලෝකේ රටවල් වල නාගරීකරණයත් එක්ක සංසන්දනය කරනකොට 20%කටත් වඩා අඩු නාගරීකරණ ප්‍රතිශතයක් තමයි අපේ රටේ තියෙන්නේ නේද 20%කටත් වඩා අඩු නාගරීකරණ ප්‍රතිශතයක් දකින්න ලැබෙනවා ඔන්න කාරණා දෙකක් කිව්වා ඒ වගේම තමයි අපේ රටේ ජනාවාස පද්ධතිය තුළ ග්‍රාමීය නාගරික වශයෙන් ජනාවාස කොටස් දෙකකට බෙදුවාම අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ වෙනකොට සංඛ්‍යාත්මකව හඳුනාගත්ත නගර තියෙන්නේ 64යි. සංඛ්‍යාත්මකව හඳුනාගත් නගර 64යි අපේ රටේ තියෙන්නේ. ඒ වගේම තමයි ඒ 64න් 26ක්ම ජන සංඛ්‍යාව 25000ට වඩා අඩුයි. ජන සංඛ්‍යාව 25000කට වඩා අඩු නගර. ඒ නිසා ඔතනක් තියෙනවා යම් මධ්‍යම වටිනාකමක්. නේද? ශ්‍රී ලංකාවේ නගර කියලා හඳුනා ගන්න ජනාවාස තියෙන්නේ 64යි සංඛ්‍යාත්මකව. ඒ 64න් 26ක්ම ජන සංඛ්‍යාව 25000ට වඩා අඩුයි. ඊළඟට අනිත් කාරණේ තමයි අපේ රටේ හම්බ වෙනවා මහා විශාල පරිමාණයේ නගර. අපි ලෝකේ ජනාවාස වර්ග කළානේ නගර වර්ග කළානේ ජන සංඛ්‍යාව අනුව 20000ට වඩා අඩු ඒවා කුඩා නගර 20000යි ලක්ෂය අතර ඉන්නවනම් යා මධ්‍ය ප්‍රමාණී නගර ලක්ෂය දසලක්ෂය අතර ඉන්නවනම් මහා නගර නේද අපේ රටේ තියෙනවා මේ ජනාවාස පද්ධතිය තුල මහා නගර කියලා හඳුනා ගන්නා නගර 6ක් මහා නගර 6කුත් නිර්මාණය වෙලා තියෙනවා නේද කොළඹ දීවල කකිස්ස මොරටුව මේ ආදී විදිහට ගත්තාම මහා නගර 6ක් අපේ රටේ දකින්න ලැබෙනවා ඒ වගේම තමයි දකුණු ආසියානු කලාපය ගත්තාම දැන් ලෝකීය නාගරීකරණ මට්ටම තුලනේ අපිට හම්බ වෙනවා කුවේ අර අඩුම රටවල් නියෝජනය කරන ලැයිස්තුවේ අපි ඉන්නවා කියලා නේද දකුණු ආසියානු කලාපය ගත්තාම අපිට පේනවා දකුණු ආසියානු කලාපය තුලත් අපිට නාගරීකරණේ
ලොකු වර්ධනයක් පෙන්වුම් කරන රටක් විතර හඳුනා ගන්න ලැබෙන්නේ නේද? ඒ වගේම තමයි අපි සමාජ සංවර්ධනයේ ඉහළ මට්ටමක ඉන්නවා නේද? සාක්ෂරතාවය බැලුවත් ඊළඟට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව ගැන බැලුවත් ඔය පැති ඔක්කොම බලනකොට සමාජ සංවර්ධනයේ ඉහළ මට්ටමක ඉන්න අපි ළඟ නාගරීකරණයේ සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා නේද? නාගරීකරණය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. දැන් කොළඹ නගරය ගැන කතා කළොත් කොළඹ නාගරික පරිසරය තුළ ජීවත් වෙන මිනිසුන්ට මූණ පාන් සිද්ධ වෙන අර්බුද ගැන අපි නිතර අහනවා නේද? රථවාහන තදබදය, ඊළඟට නිවාස හිඟය, ජල ප්‍රශ්නය, කැලිකසල ගැටලුව නේද? මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් විශාල ප්‍රමාණයකුත් තියෙනවා. එහෙනම් මේ සමාජ සංවර්ධනයේ ඉහළ අපේ රටට නාගරීකරණය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ කියන කාරණා නිසා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය, ක්‍රියාවලිය, ඊළඟට නාගරීකරණයේ ව්‍යාප්තිය, ඊළඟට නාගරීකරණය නිසා ඇති වෙලා තියෙන අර්බුද පිළිබඳ කතා බහ කිරීමේ යම් වටිනාකමක් ගොඩනැගිලා තියෙන බව පැහැදිලි නේද? කරුණු කීපයක් අපි ඉදිරිපත් කළා. මේ අධ්‍යයන වටිනාකම තහවුරු කළා. අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. යන්න ලෝකේ නාගරීකරණයේ ස්වභාවය, ලෝකේ නාගරීකරණයේ ස්වභාවය, ලක්ෂණ මට්ටම්, ලෝකේ නාගරීකරණයේ ස්වභාවය, ලක්ෂණ මට්ටම්, නාගරීකරණ ප්‍රවණතා සහ නාගරීකරණ ප්‍රවණතා සහ නාගරීකරණයේ සම්බන්ධ විවාදිත, නාගරීකරණයේ සම්බන්ධ විවාදිත අධ්‍යයනය කරන විට එම තේමාවන්ට යටත්ව ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය, එම තේමාවන්ට යටත්ව ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය කෙබඳු ස්වභාවයක් ගන්නේ දෙයි, කෙබඳු ස්වභාවයක් ගන්නේ දෙයි, කෙබඳු ස්වභාවයක් ගන්නේ දෙයි අධ්‍යයනය කිරීම, අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ පහත කරුණු නිසයි, වැදගත් වන්නේ පහත කරුණු නිසයි. හරි, දැන් අපි කරුණු විදිහට පෙන්නලා දෙමේ අපි කතා බහ කරපු ටික. පළවෙනි කාරණය තර ලකුණු දාන්න පුළුවන්, එහෙම නැත්නම් අංක දාන්න පුළුවන්. 1. ලෝකයේ අඩුම නාගරීකරණයක් පෙන්වන රටවල් 10 අතරින් 1. ලෝකයේ අඩුම නාගරීකරණයක් පෙන්වන රටවල් 10 අතරින් අඩුම නාගරීකරණයක් පෙන්වන රටවල් 10 අතරින් 7 වන ස්ථානය. 7 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වීම. හතර ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම. දෙවැනි කාර්යය 2012 වන විට ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් නගර සංඛ්‍යාව. 2012 වන විට ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් නගර සංඛ්‍යාව. 2012 වන විට ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් නගර සංඛ්‍යාව 64ක් වීම. 64ක් වීම. තුන්වෙනි කාරණේ අපි ගියා මේ 64න් 26ක්ම කුඩා නගර නේද? කුඩා නගර නැත්නම් අපි ගියා 25000කට වඩා. කුඩා නගර කියන්නත් බෑ. අපි කුඩා නගර කියලා කියන්නේ 20000ට වඩා අඩු ජනගහනයක් ඉන්නවා නේද? මේ කියන 26ම 25000කට වඩා අඩු ජනගහනයක් ඉන්න නගර කියලා කියන්නේ නේද? අපි ඒක ලියමු.
තුන්වෙනි කාරණේ. එම 64න් එම නගර 64න් 26ක්ම එම නගර 64න් 26ක්ම ජන සංඛ්‍යාව 25000ට වඩා අඩු නගර වීම. එම නගර 64න් 26ක්ම ජන සංඛ්‍යාව 25000ට වඩා අඩු නගර වීම. හොඳයි. ඒ වගේම තමයි නගර සංඛ්‍යාව ගැන කතා කරනකොට අපි තව කාරණයක් කිව්වා. මතකද? ලංකාවේ තියෙන නගර 64න් නගර 6ක් නේද? මහනගර ගණේලා සලකන්න පුළුවන් කියලා කිව්වා. නේද? මහනගර විදිහට සලකන්න පුළුවන්. මහනගරයක ලක්ෂයට වඩා වැඩි, දසලක්ෂයට වඩා අඩු ජනගහනයක් ඉන්නවා. නේද? එවැනි නගර 6ක් අපේ රටේ නාගරික පද්ධතිය තුල තියෙනවා. අපි ලියමු ඊළඟ කාර්යය පස්වෙනි එක. ශ්‍රී ලංකාවේ නගර පද්ධතිය තුල මහනගර 6ක් හඳුනාගත හැකි වීම. මහනගර 6ක් හඳුනාගත හැකි වීම. අපි ලියමු මේ මහනගර 6 මොනවද කියලා පහලින් වරහන් අස්සේ. මහනගර 6ක් හඳුනාගත හැකි වීම. කොළඹ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස. කොළඹ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කොළඹ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, මීගමුව සහ කෝට්ටේ. මීගමුව සහ කෝට්ටේ. හරි. මේ කාරණේ පස්වෙනි කාරණේට කිව්වා. ඊළඟට අපේ රටේ ඉන්න ජනගහනය අපි දන්නවා මිලියන 20.2.7 2011 නේද? මිලියන 20.2.7ක ජනගහනයක් ඉන්නවා 2011 ජනසංඛ්‍යා වාර්තාවට අනුව. ඒකෙන් අපි දන්නවා ජනගහනය ප්‍රතිශතාත්මකව ගත්තම 18.2ක් තමයි නාගරික වැසියන් විදිහට වාර්තා වෙන්නේ. නේද? 18.2ක්. ඒ කියන්නේ ලක්ෂ 37ක් වගේ ප්‍රමාණයක්. මේ 37ක් වගේ ප්‍රමාණයක් තමයි අපේ රටේ නාගරික ජනගහනය විදිහට වාර්තා වෙන්නේ. අපි මේ කාරණයක් දෙමු 6 වෙනි කාරණේ. ලියන්න. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයේ නාගරික ජන ප්‍රතිශතය. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයේ නාගරික ජන ප්‍රතිශතය 18.2ක් වැනි අඩු මට්ටමක 18.2ක් වැනි අඩු මට්ටමක පැවතීම 18.2ක් වැනි අඩු මට්ටමක පැවතීම. හොඳයි ඊළඟ 7 වෙනි කාරණේ අපි කිව්වා අපේ සමාජ සංවර්ධනයේ පැත්තෙන් ගත්තාම අපේ රට ඉහළ මට්ටමක තියෙනවා නේද? ඉහළ සමාජ සංවර්ධනයක් අත් කරගෙන තිබුණාට නාගරිකත්වයේ සම්බන්ධයෙන් යම් පසුබෑමකට ලක් වෙච්ච බවක් අපිට පේනවා නේද? අන්නේ කාරණයක් මේ ලංකාවේ නාගරිකත්වය පිළිබඳව පොද අධ්‍යයනයක් කරන්න වැදගත් වෙන තැන. සමාජ සංවර්ධනයේ ඉහළ මට්ටමක තිබුණාට නාගරිකත්වයෙන් යම් පසුබෑමකට ලක් වී තිබීම නේද? 8 වෙනි කාරණේ ඉදිරිය අපි එක ලියමු. 8ද 7ද මන්ද අංක නම් මට මතක නැහැ. අපි ලියමු ඊළඟ කාරණය. ශ්‍රී ලංකාව සමාජ සංවර්ධනයේ ඉහළ මට්ටමක් පිළිබිඹු කළද සමාජ සංවර්ධනයේ ඉහළ මට්ටමක් පිළිබිඹු කළද නාගරීකරණ ක්‍රියාවලියේදී යම් පසුබෑමක් පෙන්눔 කිරීම. නාගරීකරණ ක්‍රියාවලියේදී යම් පසුබෑමක් පෙන්눔 කිරීම.
හොඳයි ඊළඟ කාරණේ තමයි අපේ රටේ නාගරිකන ක්‍රියාවලිය තුලත් යම් අර්බුද නිර්මාණය වෙලා තියෙනවා. මම උදාහරණ කීපයක් කලින් කිව්වා. කොළඹ නගරය ගත්තාම අනිකුත් නගර වලට සාපේක්ෂව මේ ගැටලුකාරී තත්ත්වයන් බහුලව ප්‍රබලව දකින්න ලැබෙන්නේ අපේ රටේ ප්‍රධාන නාගරික කේන්ද්‍ර ස්ථානයේ වෙච්ච කොළඹ නගරය හා සම්බන්ධ නේද? කැලිකසල ගැටලුව, රථවාහන තදබදය, ඊළඟට මාර්ගවල තියෙන ගැටලු, නිවාස තදබදය, ජල ප්‍රශ්නය නේද? කැලිකසල උවදුර මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් රාශියක් පේන්න තියෙනවා. ඒ නිසා අපි අවසාන කාරණේ ලියමු. ලංකාවේ නාගරිකත්වය ගැන අධ්‍යයනය කරනවා නම් මෙන්න මේ කාරණයක් බලපාලා තියෙනවා. මොකද්ද කාරණය? ශ්‍රී ලංකාවේ නාගරිකන ක්‍රියාවලිය හා සම්බන්ධ ගැටලු. නාගරික මධ්‍යස්ථානවල ඒටම විශේෂිත වෙච්ච නැත්නම් ඊටම ආවේනික වෙච්ච ගැටලු රාශියක් නිර්මාණය වී තිබීම නැත්නම් ගැටලු රාශියක් හඳුනාගත හැකි වීම. අපි ලියමු මේක. අන්තිම කාරණය. යන්න ශ්‍රී ලංකාවේ ඇතැම් නාගරික මධ්‍යස්ථානවලටම විශේෂිත වූ ශ්‍රී ලංකාවේ ඇතැම් නාගරික මධ්‍යස්ථානවලටම විශේෂිත වූ ඇතැම් නාගරික මධ්‍යස්ථානවලටම විශේෂිත වූ ගැටලුකාරී තත්ත්වයන් රාශියක් හඳුනාගෙන තිබීම. ගැටලුකාරී තත්ත්වයන් රාශියක් හඳුනාගෙන තිබීම. යනාදී කරුණු මේ අතර වේ. හොඳයි එහෙනම් අපි යමු අලුත් මාතෘකාවකට. දැන් අපිට පැහැදිලි අපි ලෝක නාගරීකරණයේ අධ්‍යයනයේ අවසානයේ නාගරීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳව වෙනම කතා බහ කරන්න ඕනේ වැදගත්කම මොකද්ද කියලා තමයි මේ කතා කරන්නේ. නේද? කරුණු කීපයක් නිසා වැදගත්. අපි කිව්වා අපේ රට ලෝකයේ අඩුම නාගරීකරණයක් තියෙන ලැයිස්තුවේ තියෙන්නේ. නේද? රටවල් 10ක් තියෙන ලැයිස්තුවේ එකකින් 7 වෙනි තැනේ අපි ඉන්නවා. ඊළඟට අපි කිව්වා රටේ නාගරිකන ක්‍රියාවලිය තුළ නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක තියෙනවා. ඒ වගේම නාගරික සම්බන්ධ ගැටලු තියෙනවා. නේද? නාගරිකකරණය සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ වගේම සමාජ සංවර්ධනය කෙරුණාට පසුබෑමක් නාගරික සම්බන්ධයෙන් පේනවා. මේ වගේ කරුණු කාරණා 7ක් 8ක් තමයි මේ ඉදිරිපත් කළේ. මේක අධ්‍යයනය කිරීමේ වැදගත්කම පසක් කරන්න තහවුරු කරන්න. අපි යන අලුත් මාතෘකාවකට ශ්‍රී ලංකාවේ නාගරිකකරණයේ ක්‍රියාවලිය. ළමයි පොඩ්ඩක් මට මෙන්න මේ කාරණේ කියන්න ඕගොල්ලන් සම්බන්ධ වෙන අනික් පන්ති ඉදිරි කාලයේදී පටන් ගන්නව බවක් කිව්වද සාමාන්‍ය ක්‍රමයට ජනනි කිව්වා සර්. කවදා ඉඳලාද පුතේ පටන් ගන්නවා කිව්වේ? පළවෙනිදා ඉඳන් පුළුවන් වුණොත් පටන් ගන්නවා කිව්වා. පළවෙනිදා ඉඳන් පුළුවන් වුණොත් පටන් ගන්නවා. ඔය කියන්නේ රත්තරනේ පන්ති නේ? ඔව් 100ට අඩු. 100ට අඩු ඒවනේ. ඔව්. ඔයගොල්ලෝ යන පන්ති වල ළමයි 100ට අඩුද වැඩිද? නෑ 20ක් විතර ඉන්නේ. එහෙමනම් බලමු නේද අපිටත් මොකක් හරි ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි. මෙහෙම ගලොත් මම මේ පොඩි යෝජනාවක් අද හවස පන්තිදීත් මේක කරනවා. තියරි කොටස මේ විදිහටම ඔන්ලයින් කරලා රිවිෂන් පන්ති විතරක් පන්තියේ කාමරයට ඇවිල්ලා සාමාන්‍ය ඉදිරිය කරන්න කියලා මොකද ඔයගොල්ලන්ගේ අදහස? චුට්ටක් මට මේ විවෘත අදහස කියන්න ඔය තුන් දෙනාගේ. තියරි කොටස මේ විදිහටම ඔන්ලයින් කරලා රිවිෂන් ටික පන්තියේ කරත් මොකද? මම මේ 2022 කණ්ඩායමගේ ඔක්කොගෙම අහන්න හදන්නේ මේ වැඩේ එහෙම කළොත් මොකද කියලා. අකමැති අය ඉන්නවනම් ඒකට යන්නේ නැහැ. හොඳයි එහෙම. හොඳයි නේද? ආයි තියරි වලට දවසකුයි රිවිෂන් වලට දවසකුයි දෙකක් කල් මරිනවා වෙනුවට නේද? කල් මරනවා වෙනුවට මේ විදිහටම ඔන්ලයින් කරලා දැන් වීඩියෝ එකක් සම්බන්ධ වෙන්න බැරි කම් අඩුපාඩු තියෙන අයට ප්‍රශ්නයක් නැහැ නේ. තියරි කොටසේ වීඩියෝ එකක් දෙනවනේ. ඒක බලලා හරි වැඩේ කරගන්න පුළුවන් නේද? එතකොට මේ වැඩේ එහෙම කළා රිවිෂන් වලට එතකොට අපිට වැඩි කාලයක් දෙන්නත් පුළුවන්. නේද? පන්ති කාමරය තුල වැඩ කටයුතු වලදී වැඩි කාලයක් ඒ වෙනුවෙන් දීලා වැඩේ කරන්න පුළුවන් රිවිෂන් වැඩ ටික හොඳට කරන්න පුළුවන්. අපි අද හවස ජනනි මොකද කියන්නේ? මේ නිකන් හිරුණි හා කියලා හොඳයි කියලා කියපු නිසා මං හා කියනවා කියලා කියන්න එපා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ලක්ෂාන් පොඩ්ඩක් කියන්න. අමාරු පාඩම් වලදී නෑ අමාරු පාඩම් පන්ති කරා. දැන් සංඛ්‍යා නියම කීරවත් උගන්වන්න බෑ මේ ඔන්ලයින්.
සංඛ්‍යානේ පාඩමේ ඔන්ලයින් උගන්වන්න බෑනේ නේද? මේ වගේ පාඩම් අපි සාමාන්‍ය ක්‍රමයට පන්ති කාමරේ තෝරා බේරන්න කතා කරනවා. දැන් මේ වගේ පාඩම් අපිට පුළුවන් නෝට් එකක් නියන්න නේද? අපි බලමු මෙහෙම අදහසක් ළමයින්ගේ අදහස ආවම එක එක්කෙනාගේ වෙන වෙනම ආවම අදහස පන්තියේදී මම පන්තියේදී කියන්නම් ළමයි 50%ක්වත් කියලා කිව්වොත් ක්‍රියාත්මක කිරීම පැත්ත ගැන බලමු නැත්නම් අතහැරලා දාමු සාමාන්‍ය විදිහට කරගෙන යමු හොඳයි අපි එවනම් යමු ලංකාවේ නාගරිකකරණ ක්‍රියාවලිය ගැන පැහැදිලි කරන්න මොකද්ද නාගරිකකරණය කියලා කිව්වේ අපි නාගරිකකරණයේ පාඩම ගැන කතා බහ කරලා ඉන්න නිසා මේ කතා කරන්නේ නාගරිකකරණය කියන්නේ නගර වලට මිනිස්සු එකතු වීමේ ක්‍රියාවලියමද නෑ ඒක එකක් නේද නාගරිකකරණ ක්‍රියාවලිය තුන එකක් ඒක. ඒතර මේ නාගරික කේන්ද්‍රස්ථාන වල ජනසංඛ්‍යාව ඒකරාශී වීම හරහා ඒ නගරවල සිදුවන සෑම සියලු ක්‍රියාවලියකම සිදුවන වර්ධනයට නේද ධනාත්මක වර්ධනයට තමයි අපි කියන්නේ නාගරිකකරණ ක්‍රියාවලිය කියලා. ඒතර අපි දැක්කා ලෝකේ නාගරිකකරණ ක්‍රියාවලිය. එතකොට ඔය කියන සමස්ත ක්‍රියාවලියට මූලික වශයෙන් බලපාන්නේ නගරවල මිනිස්සු ඒකරාශී වීම කියන කාරණේ. නේද නාගරිකකරණය කියලා කියන්නේ නාගරිකකරණයට අවශ්‍ය කරන පසුබිම නැත්නම් ඒකට අවශ්‍ය කරන සාධක තුල ප්‍රබලම සාධකේ වෙලා තියෙන නගර කරා මිනිස්සු ඒක රාශී වීම නේද ඒක රාශී වීම එතකොට මේ නගර කරා මිනිස්සු ඒක රාශී වීම ගැන කතා කළා අපි ලෝක නාගරිකකරණය කියන මාතෘකාවෙන් ඉතින්දී අපි කිව්වා කරුණු කීපයක් නිසා නගර වලට මේ විදිහට අතිවිශාල වශයෙන් ජනසංඛ්‍යාව ඒක රාශී වීම සිද්ධ වෙනවා ඒ කරුණු ටිකක් පොඩ්ඩක් මතකේ තියාගෙන දැන් අපි මේ බලන්න හදන්නේ ශ්‍රී ලංකාවේ නාගරිකකරණ ක්‍රියාවලිය තුලත් ඒ ලෝකයේ දැක්ක ඒ කාරණාම ක්‍රියාත්මක වෙනවාද කියලා තමයි අපි බලන්න හදන්නේ. මෙතෙන්දී අපිට පැහැදිලි ශ්‍රී ලංකාවේ නාගරිකකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න බලපාන ප්‍රධාන සාධක තුනක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන සාධක තුනක් ක්‍රියාත්මක වෙනවා. අපිට දැන් මතක් වෙයි මම මේවා කියනකොට ලෝකේ නාගරිකකරණ ක්‍රියාවලිය සම්බන්ධෙනුත් මේ කාරණාම අපි කතා කළා කියලා. නේද? නමුත් ඒ කාරණාව මෙතෙන්දීත් අපි කතා කරනවා ලංකාවට අදාළව. එකක් තමයි ග්‍රාමීය නාගරික සංක්‍රමණ. ග්‍රාමීය නාගරික සංක්‍රමණ. මේක බලපානවා ප්‍රබල වශයෙන්. අපි මේක කතා කළානේ ලෝකීය නාගරිකකරණ ක්‍රියාවලියට හේතු නැත්නම් සාධක ගැන කතා කරනවා. නේද? අපේ රටෙත් එහෙම තමයි. ගම් වලින් නගර කරා පැමිණීම නාගරිකකරණ ක්‍රියාවලියට බලපාන. දෙවැනි කාරණේ තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන තව එක කාරණයක් තමයි මේ නාගරික ප්‍රදේශ ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ බවට ග්‍රාමීය ප්‍රදේශ නගර ලෙස නම් කිරීම. හරි ග්‍රාමීය ප්‍රදේශ නගර ලෙස නම් කිරීම. ඊළඟට තමයි වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් නේද? මට තප්පරයක් දෙන්න. හොඳයි මම කියාගෙන ගියේ සාධක දෙකක් පිළිබඳවයි. එකක් වා ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුව ගම් වලින් නගර කරා පැමිණීම. දෙවෙනි කාරණේ තමයි ග්‍රාමීය ප්‍රදේශ නගර ලෙස නම් කිරීම. සමහර ග්‍රාමීය ප්‍රදේශ තියෙනවා මේ තවදුරටත් ග්‍රාමීය කියලා නම් කරගෙන ඉන්න බෑ. ඒවැයි බැලුවාම නාගරික ලක්ෂණ පෙන්වුම් කරනවා. ඒ නිසා පාලන අධිකාරිය ක්‍රියාත්මක වෙලා ඒ අදාළ ප්‍රදේශ නිශ්චිතව හඳුනාගෙන ඒවා තවදුරටත් ග්‍රාමීය මට්ටමේ නොතියා නාගරික ලෙස නම් කළා ගැසට් පත්‍ර මගින් ප්‍රකාශනපත් කරන අවස්ථා තියෙනවා. හරි? එවැනි කාරණා බලපාන අපේ රටේ නාගරිකකරණ ක්‍රියාව. ඒ වගේම තමයි තුන්වෙනි කාරණය නාගරික ජනසංඛ්‍යාවේ
ඒ කියන්නේ මේ වෙනකොටත් නගරවල ජීවත් වෙනවා ජනසංඛ්‍යාවක් අපි ඒගොල්ලන්ට කියන නාගරික ජනසංඛ්‍යාව කියලා. නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය බලපාන. ස්වභාවික වර්ධනය. අපි දන්නවා ස්වභාවික වර්ධනය කියන සංකල්පය මොකක්ද කියලා. කිසියම් වූ ජනගහනයක අදාළ කාල සීමාවක් සලකා බලන කාල සීමාවක් තුළ උපත් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අතර සිද්ධ වෙන වෙනසට තමයි අපි කියන්නේ ජනසංඛ්‍යාවක ස්වභාවික වර්ධනය කියලා. එතකොට මේ වෙනකොටත් නගර කියලා හඳුනා ගන්න 64 යම් ජනගහනයක් ඉන්නවා. මම කියවනේ ලක්ෂ 37ක් විතර ඉන්නවා කියලා. හරියටම කෝ 37 ලක්ෂ 4440ක් විතර ජනගහනයක් තමයි ඉන්නේ. හරි? ඒ ලක්ෂ 37ක් වෙච්ච ජනගහනේ සලකා බලන අවුරුද්ද කාල සීමාවක් තුළ උපදින තමයි මම කතා කරන්න ගහනවා නේද ඔයගොල්ලන්ට? ඔව් සර්. හරි හරි. එහෙනම් කමන්නේ අද කැමරාව පොඩි පිස්සු කෙල්ල ගතියක් තියෙනවා. ඒක හැමෝම තියෙද්දි බෝඩ් එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙලාවට විතර මම කැමරා එක ඔන් කරන්න. අහගෙන ඉන්නකෝ දැන් මම කිව්වේ කාරණා තුනක්. අපේ රටේ නාගරිකයන් ලෝකේ නාගරිකයන් ක්‍රියාවලිය සිදු වෙන බලපාන සාධක අපි කීපයක් කතා කළා. අපේ රටේ නාගරිකයන් ක්‍රියාවලියට හේතු වන සාධක ගැන කතා කරනකොට අපිට ප්‍රධාන සාධක තුනක් හම්බ වෙනවා රටේ නාගරිකයන් ක්‍රියාවලියට දායක වෙන. මොනවාද සාධක තුන? එකක් කිව්වා අපි නාගරික කියලා හඳුනා ගන්න ජනාවාසවල මේ වෙනකොටත් ඉන්න ජනගහනයේ ස්වභාවික වර්ධනය බලපාන. ඒ මිනිසුන්ගේ උපත්වල සහ මරණාතර වෙනස් වීම බලපාලා තියෙනවා. නාගරිකයන්ගේ වර්ධනයට හෝ අඩු වෙන්න. ඊළඟට දෙවෙනි කාරණේ තමයි මම කිව්වේ ග්‍රාමීය ලක්ෂණ පෙන්වුම් කරාට කලින් දැන් නාගරික ලක්ෂණ පෙන්වුම් කරන ග්‍රාමීය ප්‍රදේශ නගර ලෙස නම් කිරීම කරනවා. අන්න ඒකෙනුත් අපිට පේනවා රටේ නාගරික ජනගහනය වැඩි වෙලා නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය හරහා වැඩිවීම හරහා නාගරිකයන් ක්‍රියාවලිය වේගවත් වීමක් සිදු වෙනවා. තුන්වෙනි කාරණේ මම කිව්වා රටේ ග්‍රාමීය නාගරික සංක්‍රමණ මේ ක්‍රියාවලියට ප්‍රබල ලෙස බලපාන. නේද? ප්‍රබල ලෙස බලපානවා කියන කාරණේ. එහෙනම් අපි පොඩි පැහැදිලි කිරීමක් ලියමු ලංකාවේ නාගරිකයන් ක්‍රියාවලියට හේතු වන සාධක තුනක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් බව. කියන්න ශ්‍රී ලංකාවේ නාගරිකයන් ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය පිළිබඳව විමසා බැලීමේදී එහි ක්‍රමික වර්ධනය කෙරෙහි
බලපාන සාධක මොනවාදයි විමර්ශනය කිරීම. බලපාන සාධක මොනවාදයි විමර්ශනය කිරීම. නාගරීකරණ ක්‍රියාවලිය යන්නෙන් අදහස් කෙරේ. නාගරීකරණ ක්‍රියාවලිය යන්නෙන් අදහස් කෙරේ. නාගරීකරණ ක්‍රියාවලිය යන්නෙන් අදහස් කෙරේ. සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයක් තුළට සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයක් තුළට සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයක් තුළට විශාල වශයෙන් ජනයා ස්ථිර පදිංචිය සඳහා සාපේක්ෂව ආර්ථික හා සේවා පහසුකම් ඇති ප්‍රදේශයක් තුළට විශාල වශයෙන් ජනයා ස්ථිර පදිංචිය සඳහා ඒකරාශී වීම නිසා සිදුවන ජනයා ස්ථිර පදිංචිය සඳහා ඒකරාශී වීම නිසා සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස නාගරීකරණ ක්‍රියාවලිය හඳුනාගත හැකිය. නාගරීකරණ ක්‍රියාවලිය හඳුනාගත හැකිය. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ නාගරීකරණ ක්‍රියාවලියට කමාවක් දාන්න නගරවලට විශාල වශයෙන් ජනයා ඒකරාශී වීම. නගරවලට විශාල වශයෙන් ජනයා ඒකරාශී වීම බලපාන බවයි. ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය විමසා බැලීමේදී නගරවල ජනසංඛ්‍යාවේ වර්ධනයට ඉවහල් වන සාධක තුනක් හඳුනාගත හැකිය. 1. ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම. 2. නාගරික ප්‍රදේශවල සිදුවන ස්වභාවික ජනසංඛ්‍යා වර්ධනය. නාගරික ප්‍රදේශවල සිදුවන ස්වභාවික ජනසංඛ්‍යා වර්ධනය.
තුන ग्रामीय प्रदेश नागरिक परिपालन सीमा तुलट ඇතුල් කිරීම හෙවත් ग्रामीय प्रदेश नागरिक परिपालन सीमा तुलट ඇතුල් කිරීම හෙවත් නගර ලෙස නම් කිරීම හරි දැන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් පළවෙනි එක්කෙනා අනුමාතෘකාවට මොකක්ද අපි පළමුව ලිව්වේ ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම කියන කාරණේ ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම කියන කාරණේ හොඳයි එකෙන් අදහස් කරන්නේ ඔබ දන්නවා අපේ රටේ තියෙන ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා නාගරිකයයි හඳුනා ගන්නා කේන්ද්‍රස්ථානවල තියෙන පහසුකම් අපේක්ෂාවෙන් නේද අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමනේ මේ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම අරමුණු කරගත්ත අපි සියලු දෙනා හොඳම යටිතල පහසුකම් ටික හොඳම සේවා පහසුකම් ටික වෙළඳ පහසුකම් බැංකු කටයුතු රක්ෂණ පහසුකම් නේද මේ වගේ දේවල් හොඳින් ව්‍යාප්ත වෙච්ච නාගරික කේන්ද්‍රස්ථාන වලට ආකර්ෂණය වීම සාමාන්‍ය ස්වභාවයක්. ඒ නිසා අපේ රටෙත් මේ දේ මේ විදිහටම සිද්ධ වෙනවා. ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල ඉඳලා හර නාගරික කලාප වල මේ පහසුකම් ඒකරාශී වෙච්ච ස්ථාන කරා ස්ථිර පදිංචිය සඳහා තාමත් විශාල පිරිසක් ඒකරාශී වෙමින් ඉන්නවා. ඒ තුල අපිට පේනවා කැපී පේනවා සෙසු පළාත් වලින්. ඒ කියන්නේ බස්නාහිර හැර සෙසු පළාත්වල ග්‍රාමීය ප්‍රදේශ වලින් තමයි මේ බස්නාහිරට විශාල වශයෙන් ජන සංඛ්‍යාව ඒකරාශී වීම සිද්ධ වෙන්නේ. නේද? එතන කළුතර නගරය, කොළඹ නගරය, ගම්පහ නගරය කියන නගර තුන තමයි කේන්ද්‍රස්ථාන බවට පත් වෙලා තියෙන්නේ. ඒ නගර තුනට පැමිණීම තමයි නැත්නම් සමස්ත බස්නාහිර පළාත් තුලට සිදුවන පැමිණීම තමයි අපේ රටේ ග්‍රාමීය නාගරික සංක්‍රමණ ධාරාව තුල කැපී පෙනෙන්නේ. නේද? අපි ඒ ගැන පොඩි සඳහනක් කරමු මෙහෙම ලියන්න. පළවෙනි එක නම් මාතෘකාවට ගන්න සෑම පුද්ගලයෙකුගේම අරමුණ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. සෑම පුද්ගලයෙකුගේම අරමුණ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. මේ සඳහා වෙහෙසෙන සියලුම දෙනා අඩු පහසුකම් ඇති ග්‍රාමීය ප්‍රදේශවල සිට වැඩි පහසුකම් ඇති නාගරික කේන්ද්‍රස්ථාන වෙත සංක්‍රමණය වීම. එතන පොඩ්ඩක් වචනයක් උඩට දාන්න. ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණය වීම. වැඩි පහසුකම් ඇති නාගරික මධ්‍යස්ථාන වෙත ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණය වීම සාමාන්‍ය ස්වභාවයයි. ශ්‍රී ලංකාව තුලත් එම ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම සිදුවේ. එහිදී සෙසු පළාත්වල දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සිට බස්නාහිර පළාතේ
ප්‍රධාන නගර සහ උපනගර වලට බස්නාහිර පළාතේ සෙසු නගර සහ උපනගර වලට මේ ආකාරයෙන් විශාල වශයෙන් ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම විශාල වශයෙන් ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම නිරීක්ෂණය කළ හැකිවත් සෙසු පළාත්වල ප්‍රධාන නගරවලට එවැනි සංක්‍රමණ රටාවක් සෙසු පළාත්වල ප්‍රධාන නගරවලට එවැනි සංක්‍රමණ රටාවක් නිරීක්ෂණය කළ නොහැකිය දැන් ඒක කතාව ඇත්තනේ බස්නාහිර පළාතට යන්නමනේ බලන්නේ කම්පහට කළුතරට කොළඹට වගේ තැන් වලට හරි ඒ ආවට තියෙන උපනගර වලට යන්න හරි තමයි ගම්වල මිනිස්සු දඟලන්නේ. හැබැයි කල්පනා කරලා බලන්න සබරගමු පළාතේ තියෙන ප්‍රධාන නගර දෙක තමයි කෑගල්ල සහ රත්නපුර. නේද? හැබැයි මේ දෙකට අර සෙසු ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා සබරගමු පළාත තුල තියෙන ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා හරි එහෙම නැත්නම් පිටස්තර පළාත්වල යාබද පළාත්වල ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා හරි මේ නගර දෙකට එන්න අර ගම්පහට කොළඹට කළුතරට වගේ වේගවත් තරගයක් තියෙනවද? නෑ. දකුණු පළාත ගත්තාම අපිට පේනවා ගාල්ල නගරේ, මාතර නගරේ සහ අම්බත්තර නගරේ කියන නගර තුන තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒතර කියන නගර තුනත් එක්ක බලනකොට ඒක අවට තියෙන ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න මිනිස්සු අර වගේ කොළඹට ගම්පහට කළුතරට එනවා වගේ දැඩි තරගයක් ඇති කරගෙන නෑ කියන ප්‍රධාන නගර වලට එන්න. නේද? ඒක අපි හැම පළාතකම දකිනවා. නේද? පළාතකම දකිනවා. ඒකයි අර කිව්වේ ග්‍රාමීය ප්‍රදේශවල ඉඳලා කොළඹ කේන්ද්‍ර කරගත්ත බස්නාහිර පළාතේ ප්‍රධාන නගර වලට සිදුවන සංක්‍රමණ ධාරාව වගේ ප්‍රබල ධාරාවක් අනිත් තැන් වලට සිද්ධ වෙන්නේ නැහැ කියන කතාව කිව්වා. අපි ගමු දෙවෙනි එක්කෙනා මාතෘකාවට. අපි දෙවෙනි එකට ගත්තේ නාගරික ප්‍රදේශවල ස්වභාවික ජනසංඛ්‍යා වර්ධනය කියන කාරණේ. ඒක මාතෘකාවට ගන්න. එතකොට මොකක්ද මේ සංකල්පයෙන් අදහස් කරන්නේ? ස්වභාවික ජනසංඛ්‍යා වර්ධනය කියන එක ඔබ නිර්වචනය කරන්න දන්නවා. නේද? සරකා බලන කාල සීමාවක් තුළ කිසියම් භූමියක. දැන් අපි මේක ප්‍රශ්නයට අදාළව මේ කතා කරන මාතෘකාවට අදාළව පස්සේ අදාළ කරගමු. කිසියම් භූමියක කිසියම් කාල සීමාවක් තුළ ජීවත් වන ජන සංඛ්‍යාව තුළ සිද්ධ වෙන උපත් ප්‍රමාණයයි ඒ කාල සීමාව තුළ සිද්ධ වෙන මරණ ප්‍රමාණය අතර වෙනසට තමයි අපි කියන්නේ ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. නේද? ශ්‍රී ලංකාව කියන රට ආදේශ කරගෙන මේ ගැන කිව්වොත් ශ්‍රී ලංකාව කියන භූගෝලීය ඒකකයේ තුළ අවුරුද්දක කාල සීමාවක තුළ සිද්ධ වෙන උපත් ප්‍රමාණයයි ඒ අවුරුද්ද කාල සීමාව තුළ සිදු වෙච්ච මරණ ප්‍රමාණය අතර වෙනසට තමයි අපි කියන්නේ ශ්‍රී ලංකාවේ සලකා බලන වර්ෂයේ ස්වභාවික වර්ධනය ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. එතකොට මෙතෙන්දි මොකක්ද කියන්නේ? මෙතෙන්දි රට ගැන නෙමෙයි කියන්නේ. මේ නාගරිකකරණ ක්‍රියාවලිය ගැන කතා කරන්නේ. එතකොට අපි සලකා බලන්නේ රටේ නාගරික කියලා හඳුනා ගන්නා කේන්ද්‍ර ස්ථාන. තව ලේසි ක්‍රමයකට කිව්වොත් අපි කියුවා එකේ තියෙන 64යි. නේද? නගර තියෙන 64යි. මේ නගරයයි හඳුනාගත්තා වූ කේන්ද්‍ර ස්ථාන 64හි ජීවත් වන නාගරික වැසියන්ගේ නැත්නම් නාගරික ජනගහණය සලකා බලන වර්ෂයක් තුල සිද්ධ වෙන උපත් ප්‍රමාණය ඒ කාල සීමාව තුළ සිදුවෙච්ච මරණ ප්‍රමාණය කියන දෙකම අතර වෙනසට තමයි අපි කියන්නේ ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. ඒතර ඕක වැඩි වෙන්න අවශ්‍ය වෙන්නේ නාගරිකකරණ ක්‍රියාවලිය වේගවත් වෙන්න නම් ස්වභාවික වර්ධනය වැඩි වෙන්න ඕන. ඒතර ස්වභාවික වර්ධනය වැඩි වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි උපත් ස්ථාවරව තියෙන්නේ. ඉපදෙන ප්‍රමාණය ස්ථාවරව තියෙද්දි මරණ ප්‍රමාණය අඩු වුණොත් ජන සංඛ්‍යාවේ ඉතුරු වෙන ප්‍රමාණය නැත්නම් ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය වේගවත් වෙනවා. ඔන්න එකක්. උපත් වෙනස් නොවි මරණ අඩු වෙලා. ඒ වගේම තමයි මරණ වලට වෙනසක් නොවි තියෙද්දි උපත් ශීඝ්‍රයෙන් වැඩි වෙලා ඒ ජන සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. පොඩක් හිතන්න මේ කියන කාරණා මම පළවෙනි කාරණේ කිව්වා. උපත් වලට වෙනසක් නැතුව මරණ අනුපාතිකයේ පහළ වෙන්නොත් ජන සංඛ්‍යාව වැඩි වෙනවා. දෙවෙනි කාරණේ කිව්වා මරණ අනුපාතිකයේ වෙනසක් වෙන්නේ නැතුව උපත් ප්‍රමාණය ඉපදෙන ප්‍රමාණය වැඩි වුණොත් ඒ ජන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම තමයි තවත් එකක් වෙන්න පුළුවන් උපත් ප්‍රමාණය වැඩි වෙනකොට මරණ ප්‍රමාණය අනිත් පැත්තෙන් අඩුවීමක් සිද්ධ වුණොත්
අන්න එතකොට අපිට පේනවා ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය. කලින් අවස්ථා දෙකේදී අපි කිව්වේ වැඩි වෙනවා කියලා. දැන් අපිට කියන්න පුළුවන් උපත් වැඩි වෙනකොට මරණ අනුපාතිකය පහළ යනවා. මේ දෙක දෙපැත්තට ගමන් කිරීමේදී අපිට පේනවා මැද කොටස පුළුල් වෙනවා. නේද? මැද කොටස කියන්නේ කවුද? මේ ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය. මේ ශීඝ්‍ර වර්ධනයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඔය කියපු ක්‍රම තුනෙන් ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය සිද්ධ වෙන්නේ මොන ක්‍රමයකද? උපත් ස්ථාවරව තියෙද්දි මරණ පහළ යාමද? එහෙම නැත්නම් මරණ ස්ථාවරව තියෙද්දි උපත් වැඩි වීමද? එහෙමත් නැත්නම් උපත් වැඩි වෙන අතරතුර මරණ ප්‍රමාණය පහත යාමද? ඔය තුنين සිද්ධ වෙන කාරණේ තමයි පළවෙනි කාරණේ. නේද? මරණ අනුපාතිකයේ පහළ යන උපත් ප්‍රමාණය ස්ථාවරව තියෙද්දි. නේද? උපත් ප්‍රමාණය ලොකු වෙනසක් පෙන්වන්නේ නැහැ ළමයි. අපේ රටේ නාගරිකයයි හඳුනා ගන්නා ජනාවාසවල ජීවත් වන ජනසංඛ්‍යාවේ උපත් අනුපාතිකයේ ස්ථාවර මට්ටමක තිබියදී මරණ අනුපාතිකයේ පහළ යාමක් තාම සිද්ධ වෙනවා. අන්නේ හරහා තමයි මේ අපේ රටේ නාගරික ජනාවාසවල ජීවත් වන ජනසංඛ්‍යාවේ කිසියම් වැඩිවීමක් සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ. එහෙනම් අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. ලියන්න මෙහෙම මාතෘකාවට යටින් සලකා බලන භූගෝලීය ඒකකයක් තුල සලකා බලන භූගෝලීය ඒකකයක් තුල සලකා බලන කාල සීමාවකදී සලකා බලන භූගෝලීය ඒකකයක් තුල සලකා බලන කාල සීමාවකදී සිදු වූ උපත් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අතර වෙනස සිදු වූ උපත් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අතර වෙනස ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ලෙස හැඳින්වේ. ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ නගරයයි හඳුනාගත් ජනාවාස 64හි ශ්‍රී ලංකාවේ නගරයයි හඳුනාගත් ජනාවාස 64හි සලකා බලන නිශ්චිත කාල සීමාවක් තුල සිදු වූ උපත් ප්‍රමාණය හා මරණ ප්‍රමාණය අතර වෙනස අප රටෙහි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ලෙස හැඳින්විය හැකිය. ස්වභාවික වර්ධනය තීරණය වන අවස්ථා තුනක් ස්වභාවික වර්ධනය තීරණය වන අවස්ථා තුනක් පහත සඳහන් පරිදි වේ. 1. උපත් ප්‍රමාණයේ වෙනසක් සිදු නොවි මරණ ප්‍රමාණය පහත බැසීමෙන් ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ඉහළ යාම.
දෙක ප්‍රමාණය මොකද්ද? මරණ ප්‍රමාණය මරණ ප්‍රමාණය පහත යාමෙන් ස්වභාවික වර්ධනය ඉහළ යාම. මරණ ප්‍රමාණය පහත යාමෙන් නැත්නම් පහළ වැටීමෙන් ස්වභාවික වර්ධනය ඉහළ යාම නැත්නම් වැඩි වීම. දෙක මරණ ප්‍රමාණය ස්ථාවරව තිබියදී ස්වභාවික උපත් ප්‍රමාණය වැඩි වීමෙන් මරණ ප්‍රමාණය ස්ථාවරව තිබියදී උපත් ප්‍රමාණය වැඩි වීමෙන් ස්වභාවික වර්ධනය ඉහළ යාම. ස්වභාවික වර්ධනය ඉහළ යාම. ස්වභාවික වර්ධනය ඉහළ යාම. ඊළඟට තුන්වෙනි අවස්ථාව උපත් ප්‍රමාණය වැඩි වන විට මරණ ප්‍රමාණය අඩු වීම. උපත් ප්‍රමාණය වැඩි වන විට මරණ ප්‍රමාණය අඩු වීම. උපත් ප්‍රමාණය වැඩි වන විට මරණ ප්‍රමාණය අඩු වීම. එකම අවස්ථාවකදී සිදුවීමෙන් ස්වභාවික වර්ධනය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම නැත්නම් වැඩි වීම. ස්වභාවික වර්ධනය ශීඝ්‍ර ලෙස වැඩි වීම. යන ක්‍රම මේ අතර වේ. ශ්‍රී ලංකාවේ නාගරිකරණය කෙරෙහි මේ අතරින් බලපාන්නේ උපත් ස්ථාවරව තිබියදී මරණ ප්‍රමාණය පහත බැස නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ඉහළ යාමයි. දැන් පුතේ ඔයගොල්ලෝ දන්නවා කරුණු දෙකක් පැහැදිලි කරන්න. නේද? ලංකාවේ නාගරිකරණ ක්‍රියාවලියට හේතු වන කරුණු තුනයි. එකක් ග්‍රාමීය නාගරික සංක්‍රමණ. කම්මත ඇරලා නගරයට පදිංචියට පැමිණීම. නේද? අපි ඒක දැක්කා. බස්නාහිරට තමයි මේ ධාරාව ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අනිත් පළාත්වල ප්‍රධාන නගරවලට එහෙම වේගවත් ධාරාවක් සිදු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ අපි ගුවා නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ඉහළ යාම. යන්න පුළුවන් අවස්ථා තුනයි. උපත් ස්ථාවරයේදී මරණ පහළ වෙලා මරණ ස්ථාවරයේදී උපත් ඉහළ ගිහිල්ලා උපත් ඉහළ යන අතර මරණ පහළ වැටීම කියන කාරණා තුන. නේද? ඒ අතරින් අපි කිව්වා ලංකාවේ නාගරිකරණ ක්‍රියාවලියට ප්‍රබල ලෙස බලපාන්නේ උපත් ස්ථාවරයේදී මරණ පහළ වෙලා මේ දෙක අතර තියෙන ඩිෆරන්ස් එක. නැත්නම් වෙනස වැඩි වීම නිසා තමයි නාගරික ජනසංඛ්‍යාවේ යම් වර්ධනයක් සිද්ධ වෙන්නේ. අපි තුන්වෙනි කාරණේ ගමු මාතෘකාවට. කවුද තුන්වෙනි කාරණේ? ලංකාවේ නාගරිකරණයට බලපාන තුන්වෙනි සාධකය අපි කිව්වේ මොකද්ද? ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ තුලට ඇතුල් කිරීම. නේද? නැත්නම් නාගරික ප්‍රදේශ ලෙස නම් කිරීම. අපි ඒක මාතෘකාවට ගමුකෝ. ග්‍රාමීය ප්‍රදේශ නාගරික පරිපාලන සීමා තුලට ඇතුල් කිරීම. හිවත් නගර ලෙස නම් කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ නගරයක් කියලා පිළිගන්නේ කොහොමද නැද්ද? එක්ක මහනගර සභා සීමාවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නගර සභා සීමාවක් වෙන්න ඕනේ.
නේද? ඔය කියන සීමා දෙක තුල තිබෙන නාගරික ලක්ෂණ පෙන්눔 කරන ඒකක තමයි නගර කියලා නිර්වචනය කරන්නේ. එතකොට අපි කිව්වා කිසියම් ප්‍රදේශයක තියෙන්න පුළුවන් ගමක් හැබැයි ගමක ලක්ෂණ වලට වඩා ග්‍රාමීය ජනාවාසයක ලක්ෂණ වලට වඩා ඒ ගමේ පෙන්눔 කරන්න පටන් ගන්නවා කාලයක් යනකොට මේ නාගරික ලක්ෂණ. ඒ කියන්නේ විවිධ හේතු සාධක නිසා අපි දන්නේ නැහැ මොනවද කියන්නේ. නිශ්චිත කරන්න බෑ අපිට. කිසියම් හේතු සාධක බලපාලා අවට ග්‍රාමීය ප්‍රදේශ වලින් ඒ කියන කේන්ද්‍රස්ථාන මිනිස්සු එකතු වෙනවා මොනවා හරි හේතු නිසා. ඒ හරහා සමාජ පාරවල් ටික හැදෙනවා. ඊළඟට පොලිසි, තැපැල් කන්තෝරු, ඊළඟට පාසල්, රෝහල් වගේ දේවල් ඉදි වෙන්නත් පටන් ගන්නවා. මේ වගේ ගිහිලා කාලයක් යනකොට ඇත්තටම මේක ගමක්ම නෙමෙයි. ගමක් කියලා කියනවට වඩා නිර්වචනය කරනවට වඩා නගරයක් කියලා නිර්වචනය කරන එක සාධාරණයි කියන තැනට හිතෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ ජනාවාස උනත් එකම විදිහට තියෙන්නේ නැහැ නේ වෙනස් වෙනවනේ. මේ වෙනස් වීමේ එක්තරා ප්‍රතිඵලයක් තමයි මේ කියන්නේ. ගමක් විදිහට හඳුනාගත්ත තැන කාලයක් යනකොට නාගරික ලක්ෂණ පෙන්වන්න කළා ගමක් කියන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒ කියන්නේ නගරයක් කියලා කියන්න වෙන අවස්ථාවක් එනවා. අන්නේ වෙලාවට ඒ අදාළ රටේ පාලන අධිකාරිය මැදිහත් වෙලා ඒ ග්‍රාමීය ප්‍රදේශය තවදුරටත් ගමක් ලෙස නිර්වචනය කරනවා වෙනුවට නගරයක් ලෙස ප්‍රකාශයටපත් කළ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කරනවා අහවල් ප්‍රදේශය බල ප්‍රදේශය අද පටන් නාගරික ප්‍රදේශයක් ලෙස නම් කරනවායි කියන කාරණේ පැහැදිලි කරලා දෙනවා. හරි. අන්න එතෙන් පස්සේ අපි දන්නවා ඒ අදාළ ප්‍රදේශයේ තවදුරටත් ග්‍රාමීය ප්‍රදේශයක් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ ජනාවාසය තුළ හිටපු මිනිස්සු ටිකත් අපි ග්‍රාමීය ජන සංඛ්‍යාවක් ග්‍රාමීය වැසියෝ කියලා සලකන්නේ. ඒගොල්ලෝ ඉතින් පස්සේ නාගරික ජන සංඛ්‍යාව ලෙස තමයි ගණන් ගන්නේ. අන්න එතකොට අපි දන්නවා රටේ ඉන්න සමස්ත නාගරික ජනගහනයට අර ගමේ හිටපු ජනගහන එකතු වෙනවා නේද? දැන් කොහොම දැන් ඇත්තටම ලංකාවේ තියෙනවද? ඔය විදිහට ග්‍රාමීය ලක්ෂණ පෙන්눔 කළා කාලයක් යනකොට නාගරික ලක්ෂණ පෙන්눔 කිරීමේ ප්‍රතිඵලයක් නිසා නගර ලෙස නිර්වචනය වෙච්ච තැන් ලංකාවේ තියෙනවා. හරි? තියෙනවා. ඒක උදාහරණයක් තමයි දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම කියන ප්‍රදේශය. වැලිගම ග්‍රාමීය ජනාවාසයක් විදිහට තමයි කලින් තිබුණේ. හැබැයි දැන් ඒක නාගරික සීමාවක් ලෙස ප්‍රකාශයටපත් කළා තියෙනවා. නගරයක් විදිහට නම් කරලා තියෙනවා. එතකොට අපිට සලකන්න පුළුවන් එදා වැලිගම නගරයේ හිටපු වැලිගම කියන ජනවාසී හිටපු ජනසංඛ්‍යාව ග්‍රාමීය කණ්ඩායමක්. දැන් ඒගොල්ලෝ ග්‍රාමීය නෙමෙයි දැන් නාගරික බවට පරිවර්තනය වෙනවා. හොඳයි. එහෙනම් අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. ලියන්න. ඇතැම් ග්‍රාමීය ජනවාස කාලයක් සමග පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් ග්‍රාමීය ජනාවාසයක් ලෙස නිර්වචනය කළ නොහැකි වන ආකාරයෙන් තවදුරටත් ග්‍රාමීය ජනාවාසයක් ලෙස නිර්වචනය කළ නොහැකි වන ආකාරයෙන් නාගරික ලක්ෂණ පිළිබිඹු කරන විට එම ජනාවාස නාගරික ජනාවාස ලෙස නම් කොට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම. නාගරික ප්‍රදේශයක් ලෙස නම් කොට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුවේ. එවිට එම ග්‍රාමීය ජනාවාසයේ ජනසංඛ්‍යාව නාගරික ජනසංඛ්‍යාවක් බවට පරිවර්තනය වේ.
උදාහරණ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ග්‍රාමීය ජනාවාසය නාගරික ජනාවාසයක් ලෙස නම් කිරීම. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ග්‍රාමීය ජනාවාසය නාගරික ජනාවාසයක් ලෙස නම් කිරීම. හොඳයි දැන් පුතේ පැහැදිලි කළේ අපි ලංකාවේ නාගරිකරණ ක්‍රියාවලියට බලපාන සාධක 3ක් තියෙනවා කියන කාරණා නේද? සාධක 3ක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සාධක 3ම අඩු වැඩි වශයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ස්වභාවික වර්ධනයේ වැඩිවීමක් වෙලා නාගරිකරණ ක්‍රියාවලියට යම් දායකත්වයක් දෙනකොට අනික් පැත්තෙන් ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිද්ධ වෙලත් යම් දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම මේ අන්තිමට කතා කරපු කාරණයක් ප්‍රබල සාධකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර කලින් කියපු සාධක දෙක තමයි ප්‍රබලම සාධක දෙක විදිහට ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ නාගරිකරණ ක්‍රියාවලියට බලපාන. මේකත් දායක වෙලා තියෙනවා. දැන් ওই විදිහට යම් තැන් හඳුනාගෙන නගර ලෙස නම් කිරීම කරනවා නම් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු අනිවාර්යයෙන්ම නාගරික ජනසංඛ්‍යාවට එකතු වෙනවා. නේද? අපි දන්නවා එතකොට නාගරිකරණ ක්‍රියාවලියේ ප්‍රබල ප්‍රධාන සාධකය තමයි නගරවලට ජනසංඛ්‍යාව ඒකරාශී වීමේ ක්‍රියාවලිය. එහෙනම් නාගරික ජනසංඛ්‍යාව වැඩි වීම රටේ නාගරිකරණ ප්‍රතිශතය ඉහළ යන්න පවා බලපාලා තියෙනවා. නේද? එහෙනම් දැන් ඉතින් මේ කියන කාරණා තුනක් ඉතින් රට අස්සේ ක්‍රියාත්මකයි වෙන්නේ. දැන් නාගරිකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ওই කියන සාධක තුන මුල් කරගෙන ඉන්නේ. ඉතින් ඔහොම සාධක තුනක් මුල් වෙලා සිද්ධ වෙන මේ නාගරිකරණ ක්‍රියාවලිය තුල ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට අපි බොහොම පහළ තැනක ඉන්නේ. නේද? ලංකාවේ නාගරිකරණ ක්‍රියාවලිය වේගයෙන් සිද්ධ වෙන බව පේන්නේ. මන්දගාමී බවක් තමයි පේන්නේ. ඒකනේ තාමත් අපි මේ ලෝකේ නාගරිකරණයේ අඩුම රටවල් ලැයිස්තුවේ අපි නේද? අඩුම රටවල් ලැයිස්තුවේ තියෙන රටවල් 10 කිව්වා. ඒ රටවල් 10න් 7 වෙනි තැනේ අපි ඉන්නවා. එතන අපිට පේනවා මේ වගේ සාධක තුනක් රට ඇස්සේ ක්‍රියාත්මක වෙලා නාගරිකරණයේ වේගවත් වර්ධනයක් අපිට පේන්නේ. එහෙනම් අපිට බලන්න සිද්ධ වෙනවා ඇයි අපේ රටේ නාගරිකරණ ක්‍රියාවලිය මන්දගාමී වෙලා තියෙන්නේ. නේද? එහෙනම් අපිට යන්න වෙනවා ඊළඟ මාතෘකාවට නාගරිකරණ ක්‍රියාවලිය මන්දගාමී වීමට හේතු. අපි ඒක මාතෘකාවක් විදිහට කලින් ඔය කතා කරන මාතෘකාවෙම කොටසක් විදිහට ගමු. අලුත් ඡේදයක ලියන්න මෙහෙම ඉහත සඳහන් කළ සාධක තුන අතරින් ශ්‍රී ලංකාවේ නාගරීකරණයට හේතු වන නිරපේක්ෂ නාගරික වර්ධනයට බලපාන ප්‍රධානම සාධක දෙක වන්නේ නාගරික ජනසංඛ්‍යාවේ සිදුවන ස්වභාවික වර්ධනය හා ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම යන ද්විත්ව කරුණු වේ. කෙසේ නමුත් ඉහත සඳහන් කළ සාධක තුනම ශ්‍රී ලංකාවේ නාගරීකරණයට බලපෑවද
රටේ නාගරීකරණ ක්‍රියාවලියේ මන්දගාමී ස්වභාවයක්. රටේ නාගරීකරණ ක්‍රියාවලියේ මන්දගාමී ස්වභාවයක්. නාගරීකරණ ක්‍රියාවලියේ මන්දගාමී ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකිය. මෙම මන්දගාමී බවට හේතු සාධක කීපයක් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. මෙම මන්දගාමී බවට හේතු සාධක කීපයක් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. හේතු සාධක කීපයක් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. හොඳයි ළමයි. දැන් එතකොට බලමු අපි ඇයි මේ සාධක තුනක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ලංකාවේ නාගරිකරණය මන්දගාමී වෙලා තියෙන්නේ. එකක් තමයි උදේ ගමයි නගරය අතර දැඩි විෂමතාවයක් පේන්නේ. දැන් අපේ රටේ ගම් නගර කියලා අපි නිර්වචනය කරගෙන තිබුණාට මේ ජනාවාස වර්ග දෙකක් ඇත්තටම බැලුවාම ගමයි නගරය අතර ලොකු විෂමතාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. නේද? අන්නේ කාරණේ නිසා ගම්වල ඉන්න බහුතරයක් ග්‍රාමීය ජනාවාසනේ අපේ රටේ තියෙන මේ බහුතරයක් වූ ග්‍රාමීය ජනාවාසවල ඉන්න මිනිස්සු නාගරික කේන්ද්‍රස්ථානවලට සංක්‍රමණය වීම කියන කාරණය සීමා කළා තියෙනවා. ඒ කියන්නේ ගම අතහැරලා නගර වලට එන්න තේරුමක් නැහැ. ඒ කියන්නේ ගමත් නගරයත් අතර දැඩි විෂමතාවයක් නොවීම නිසා. හරි? එහෙනම් ඔන්න පළවෙනි කාරණේ. එක ලියන්න අංක 1 ග්‍රාමීය හා නාගරික ජනාවාස අතර දැඩි විෂමතාවයක්. ග්‍රාමීය හා නාගරික ජනාවාස අතර දැඩි විෂමතාවයක් දක්නට නොලැබීම. ග්‍රාමීය හා නාගරික ජනාවාස අතර දැඩි විෂමතාවයක් දක්නට නොලැබීම. හොඳයි. දෙවෙනි කාරණේ විදිහට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ කාරණේ. දැන් අපි දන්නවා නිදහසින් පස්සේ බලයටපත් වෙච්ච සෑම රජයක්ම පාහේ මේ සම්පත් බෙදා හැරීමේ කාර්යයේදී ගමද නගරයේදී කියලා සලකලා නේද? ගමද නගරයේදී කියලා සලකලා නැහැ. නගරයටත් ගමට ඉස්සර නම් කිව්වා කොළඹට කිරි අපිට කැකිරි කියලා. දැන් මේ සංකල්පය බැහැර වෙලා නේද? එහෙම නැහැ දැන් ගමටත් නගරයටත් එක හා සමානව සම්පත් බෙදා හැරීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් ඔබ දන්නවා නැනසල මධ්‍යස්ථාන නගරයේ තියෙනවා ගමෙත් තියෙනවා. නේද? මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංකල්පය අපේ රටේ ක්‍රියාත්මක වුණා අපි දන්නවා. ග්‍රාමීය පාසල් වලත් තියෙනවා. නගරයේ පාසල් වලත් තියෙනවා. නේද? ඒ වගේ සම්පත් යොමු කිරීමේදී ගමටත් නගරයටත් එක හා සමානව සැලකීමෙන් අපිට පේනවා ගම් වලින් මිනිස්සු නගරයට පැමිණීම යම් තාක් දුරකට සීමා වෙලා තියෙනවා. නේද? දැන් තාක්ෂණික විද්‍යාගාරයක පහසුකම් භුක්ති විඳින්න බලාගෙන ඉන්න පිරිස ගමේම නැවතිලා. ඒ ගමේ ඉස්කෝලේට තාක්ෂණික විද්‍යාගාරය හම්බ වෙලා තියෙනවා. නේද? නැනසල සම්පත් මධ්‍යස්ථානයේ හම්බ වෙලා තියෙනවා. එහෙම තියෙනවා. එහෙනම් ඔන්න දෙවෙනි කාරණය. අපි ලියමු. නිදහසින් පසු බලයටපත් වූ සෑම රජයක්ම නිදහසින් පසු බලයටපත් වූ සෑම රජයක්ම ගමටත් නගරයටත් එක හා සමානව ගමටත් නගරයටත් එක හා සමානව ගමටත් නගරයටත් එක හා සමානව සම්පත් බෙදා හැරීම සම්පත් බෙදා හැරීම තුන්වෙනි කාරණේ තමයි අපේ රටේ මාර්ග පද්ධතිය දියුණු මට්ටමකටපත් වෙලා තියෙනවා නේද? මාර්ග පද්ධතියක රට පුංචි ඒකකයක් භූගෝලීය ඒකකයක් මේක තුළ මාර්ග ජාලය දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සෙකුට දවසක් දෙකක් වගේ කාලයක් ඇතුළත රටේ ඕනෑම තැනකට යන්න දෙන්න පහසු වෙලා තියෙනවා. නේද? දැන් ඉස්සර යාපනය යනකොට ලොකු ගේම් එකක් නේ. දැන් එහෙම නැහැ. නේද? දැන් පිටකොටුට ගියාම කොළඹට ගියාම ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානට ගියාම අපි දන්නවා උදේ පාන්දර 5:00ට දුම්රියක් පිටත් වෙනවා මේ ශීඝ්‍රගාමී දුම්රියක් යාපනයේ බලා. ඒකේ 5:00ට නැග්ගාම 12:00කට යාපනයේ. ආපහු එක එකටද කොහෙද ආපහු පිටත් වෙනවා අයියා හවස් 5:00 වෙනකොට කොළඹ.
නේද? බලන්නකො එහෙම ලොකු දුරක් යන්න එන්න පහසු හැදලා තිනවා. දැන් මේ අධිවේගී මාර්ග පද්ධතියක් රට තුල නිර්මාණය වෙලා තිනවා නේද? පළවෙනි අධිවේගී මාර්ගය කොළඹ ඉඳලා මාතරට හදලා තිනවා. ඊළඟට කොළඹ සම්බන්ධ කරලා වටේට අධිවේගී මාර්ගයක් සම්බන්ධ කරන හදලා තිනවා අවුට් සර්කල් එකක් නේ. පිටත වටරවුම අධිවේගී මාර්ගයක්. ඒකට තමයි ලංකාවේ විවිධ දිශාවලින් යොමු වෙන අධිවේගී මාර්ග සියල්ලම සම්බන්ධ කරන්නේ. ඔබ දන්නවා මේරකොට කටුනායකට අධිවේගී මාර්ගයක් ඉදි කරලා තියෙනවා. ඊළඟට කොළඹ ඉඳලා නුවරට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේරකොට 90ක් විතර අවසන් කරලා තියෙනවා. ඊළඟට රත්නපුරට අධිවේගී මාර්ගයක් දැන් ඉදි වෙමින් තියෙනවා. නේද? මේ වගේ පද්ධතියක් රටතුල නිර්මාණය වීමේ ප්‍රතිඵලය තමයි ගම අතහැරලා නගරයට පැමිණීම අවශ්‍ය වෙලා නැහැ මිනිස්සුන්ට. නේද? ඒ නගරයට එන්න ඕනේ මාර්ග පද්ධතිය දුෂ්කරයි නේද? දැන් ඔබ කල්පනා කරලා බලන්නකො මීමුරේ වගේ තැන් වලට ඔබ ගිහිල්ලා නැත්නම් ඒවට යන්න තියෙන දුෂ්කර බව නේද? අපි හිතමුකෝ එහෙම තැනක් කියලා. රටම එහෙමනම් රටේම තියෙන එවැනිම තත්ත්වයක් නම් ඔන්න ගම් වලින් අතහැරලා මිනිස්සු නගරයට එනවා. එයි ගමක හිටියන් නගරයට එන්න හරි අමාරු. නේද? ලෙඩක් දුකක් වුණාම ලෙඩෙක් කරගෙන ඉන්න බෑ. ඔයගේ තත්ත්ව තියෙනවා නම් මිනිස්සු නගරයට එන එක අහන්න දෙන්නේ. හැබැයි අපිට පේනවා රට අස්සේ මාර්ග පද්ධතිය හොඳට දියුණු වෙලා. හොඳට දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ගමක ඉඳන් උනත් ටවුන් එකට තා කෙටි කාලයක් තුල යාමට ඊමට පහසුකම් හැදිලා තියෙනවා. ඒ නිසා ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණ මන්දගාමී වෙලා තියෙනවා. එහෙනම් ඒක බලපාලා තියෙනවා නාගරීකරණය මන්දගාමී වෙන්න. නේද? අපි ලියවෙන්නම් ඊළඟ කාරණේ. රට තුල ප්‍රවාහන ජාලය දියුණු වීම නිසා රට තුල ප්‍රවාහන ජාලය දියුණු වීම නිසා රට තුල ප්‍රවාහන ජාලය දියුණු වීම නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කෙටි කාල සීමාවක් තුල යාමට ඒමට හැකියාව නිර්මාණය වී තිබීම. ඊළඟට අනෙක් කාරණය තමයි අපි දන්නවා අපේ රටේ නාගරීකරණයේ මන්දගාමී වෙන්න බලපාපු තවත් ප්‍රබල කාරණයක් තමයි උතුරු නැගෙනහිර කියන පළාත් දෙකේම අවුරුදු 30ක් තිස්සේ යුද්ධය තිබුණා. නේද? මේ යුද්ධමය වාතාවරණයේ බලපෑම ඒ කියන පළාත් දෙකේ නාගරිකයන්ගේ අදටත් පවතින අනික් පළාත් එක්ක බලනකොට ඉතාම පහළ මට්ටම. නේද? පහළ මට්ටමකද. ඒක රටේ සමස්ත නාගරීකරණ ක්‍රියාවලියට බලපාලා තියෙනවා. උතුරු නැගෙනහිර පැවති වාර්ගික අර්බුදය නිසා මේ පළාත්වල නාගරීකරණ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පැවතීම කියන කාරණා. අපි ඒකත් ලියමු. යන්න වසර 30ක් පුරා උතුරු නැගෙනහිර පළාත්වල පැවති වසර 30ක් පුරා උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය නිසා එම පළාත්වල නාගරීකරණය දුර්වල මට්ටමක පැවතීම ඊළඟට තවත් අපේ රටේ නාගරීකරණය මන්දගාමී වෙන්න හේතුවක් තමයි නගරවලට මේ මිනිස්සු පැමිණීම ප්‍රතික්ෂේප කරන්න තව හේතුවක් තමයි අපේ රටේ ආර්ථිකය තුළ තාම තියෙන්නේ කෘෂි ආර්ථික පසුබිම තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා ග්‍රාමීය ප්‍රදේශවල ගෙනියු මේ යැපුම් ආර්ථික කටයුතු වලින් තාම තෘප්තිමත් භාවයට පත් වෙනවා. නේද? ගමේ කැලේ දොලේ නාලා නේද? වෙලේ ඇවිදලා හීතල හුලඟක් වැදිලා නේද? ඊළඟට පිලේ පැදුරේ බුදියා ගන්න තාම කැමති මිනිස්සු. නේද? ඒ කෘෂි ආර්ථික අනාදිමත් කාලයක ඉඳලා තිබුණු කෘෂි ආර්ථික පසුබිම බලපාලා තියෙනවා. ඒ නිසා අපි ඒකත් කියමු. ඊළඟ කාරණේ ලියන්න රටේ බහුතර ප්‍රදේශයක යැපුම් කෘෂි ආර්ථික කටයුතු ව්‍යාප්තව පැවතීමත් ගැමියන් එම යැපුම් ආර්ථික කටයුතු වලින්
තෘප්තිමත් භාවයට පත්වීම. යපු මාර්ථික කටයුතු වලින් තෘප්තිමත් භාවයට පත්වීම. ඒ වගේම තමයි ළමයි මේ දැන් අපි කියන්නේ නෑයෝ වේයෝ සහ මීයෝ එක්ක ජීවත් වෙන්න අමාරු කියලා කියන්නේ නේද? නෑයෝයි වේයෝයි මීයෝයි එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඇත්ත කතාව නේද? හැබැයි ඉතින් එහෙම කිව්වට අපේ අර පවතින සංස්කෘතික පසුබිමත් එක්ක අපි යටිහිතින් උනත් කැමති අර ඥාති සම්බන්ධතා ටික තහවුරු කරගෙන එකට වාසය කරන්න. තාම එහෙම කැමැත්තක් තියෙනවා. ඒ නිසා අර ඥාති හිත මිත්‍රාදී සම්බන්ධතා තහවුරු කරගෙන මිනිස්සු තාම ගමේම ඉන්න කැමති. නේද? ග්‍රාමීය ප්‍රදේශවල මිදලා නාගරික ප්‍රදේශවලට එන්න කැමැත්තක් නැහැ. ඒ නිසා මේ නාගරිකන්නේ මන්දගාමී වෙන්න එකත් බලපාලා තියෙනවා. අපි ඒකත් ලියමු. ඥාති හිත මිත්‍රාදී සම්බන්ධතාවන් තහවුරු කරගෙන. ඥාති හිත මිත්‍රාදී සම්බන්ධතාවන් තහවුරු කරගෙන ග්‍රාමීය ප්‍රදේශවලම ජීවත් වීමට දක්වන කැමැත්ත. ඥාති හිත මිත්‍රාදී සම්බන්ධතාවන් තහවුරු කරගෙන ග්‍රාමීය ප්‍රදේශවලම ජීවත් වීමට දක්වන කැමැත්ත. ග්‍රාමීය ප්‍රදේශවලම ජීවත් වීමට දක්වන කැමැත්ත. ඒ වගේම තමයි අවසාන කාරණේ විදිහට තවත් කියන්න පුළුවන් ග්‍රාමීය ප්‍රදේශ වලට අපි කො සම්පත් යොමු කළා කියලා නේද? සම්පත් යොමු කළා රජයට බලයටපත් වෙන හැම රජයක්. ඒ වගේම තමයි සංවර්ධනය අසමානාකාරයෙන් ක්‍රියාත්මක වෙලා තුනනේ කලින් නේද? බස්නාහිරට වෙන් වෙච්ච එහෙම නැත්නම් රටේ බටහිර කොටස් වලට සීමා වෙච්ච සංවර්ධනයක් තමයි ඉස්සර දෙන්නේ. දැන් එහෙම නෑ. රටේ සංවර්ධනයේ විෂමතාවන් අවම කළා. ග්‍රාමීය ප්‍රදේශ වලටත් මේ සංවර්ධන ව්‍යාපෘති ගෙනියලා ඒ වගේම කාර්මික කටයුතු ව්‍යාප්ත කරලා නේද? එහෙම ලොකු වැඩ පිළිවෙලක් රට තුල ක්‍රියාත්මක වෙනවා. දැන් ගමට කර්මාන්ත වැඩසටහන වගේ දේවල් හොඳ උදාහරණ නේද? ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශ තෝරාගෙන ග්‍රාමීය ප්‍රදේශ වල කර්මාන්ත ඉදි කරලා ඒ ප්‍රදේශ වල රැකියාව අවස්ථා උදා කරලා තරුණ තරුණියන්ට රැකියාව දීලා ගම් වලින් නගරයට පැමිණීම තදබදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ දේවල් ක්‍රියාත්මක කළා. නේද? ගමේ තරුණ පිරිස ගමේම රඳවන්න තමයි එහෙම කළේ. එහෙනම් ඔන්න ඕකත් බලපාලා තියෙනවා අපේ රටේ නාගරිකකරණේ මන්දගාමී තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් අපි ලියමු අවසාන කාරණේ. අවසාන කාරණේ මට අංක නම් මතක නැහැ. ග්‍රාමීය ප්‍රදේශයන් වෙතද නැත්නම් ග්‍රාමීය ප්‍රදේශ වෙත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම කාර්මික කටයුතු ව්‍යාප්ත කර හැරීම. එහෙනම් ඔන්න ඔය කියන කාරණා නිසා අපේ රටේ නාගරීකරණ ක්‍රියාවලිය මන්දගාමී ස්වභාවයක තියෙනවා. ඇයි? ප්‍රධාන වශයෙන්ම ගමෙන් නගරයට වන සංක්‍රමණ විශාල වශයෙන් පාලනය වෙලා තියෙනවා. නේද? පළාත් 8කින් කොළඹ බස්නාහිර පළාතට වන සංක්‍රමණ සිද්ධ වුණාට අනෙක් තැන් වලට එහෙම වෙන්නේ නැහැ. නොවෙන්න හේතුව තමයි ඔන්නේ කාරණා. ඔය කාරණා බලපාලා දෙනවා. හොඳයි. එහෙනම් අපි යමු අලුත් මාතෘකාවකට ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ මට්ටම්. අලුත් මාතෘකාවකට එන්න ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ මට්ටම්. ඔබට මතක ඇති ලෝක නාගරීකරණය සම්බන්ධයෙන් කතා කරනකොටත් අපි ලෝක නාගරීකරණයේ මට්ටම් පිළිබඳව කතා බහ කළා. මට විනාඩියක් දෙනවද පොඩ්ඩක් මේ කැමරාව පොඩ්ඩක් චෙක් කරගන්නකම් විනාඩියක් දෙන්න. බලහම ඉන්න.
තමයි හරියන්නේ නැහැ වගේ කමන්නේ අපි කොහොම කතා කරන්නේ හොඳයි දැන් ලෝකේ නාගරිකරණයේ මට්ටම් ගැන කතා කළා අපි ලංකාවේ නාගරිකරණයේ මට්ටම් පිළිබඳව කතා කරනකොට අපිට පුළුවන්කම තියෙනවා නාගරිකරණයේ ස්වභාවය පිළිබඳව නැත්නම් මේ නාගරිකරණයේ මට්ටම් පිළිබඳව කතා බහ කරනකොට ශේෂ්ත්‍ර දෙකක් සම්බන්ධ කරගෙන ලංකාවේ නාගරිකරණයේ මට්ටම් නැත්නම් ස්වභාවයන් අධ්‍යයනය කරන්න. එතකොට අපි දන්නවා එකක් තමයි අපි භූගෝල විද්‍යා අධ්‍යයන කොහොමද සිද්ධ කරන්නේ මේ දෙන්න සම්බන්ධ කරගෙනම තමයි නේද භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ මොකක්ද භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියලා කියන්නේ භෞතික හා මානව භූදර්ශනය සම්බන්ධයෙන් අවකාශීය හා කාලීන වෙනස් වීම පිළිබඳව කරන අධ්‍යයනයක් නේද එහෙම නැත්නම් තනි වචනයෙන් කිව්වොත් භූදර්ශනයේ සිදුවන අවකාශීය හා කාලීන වෙනස්කම් පිළිබඳව සිද්ධ කරන අධ්‍යයනයකට තමයි භූගෝල විද්‍යා අධ්‍යයනයක් කියන්නේ එහෙනම් කාලය සමග සිද්ධ වෙන වෙනස් වීමයි තැනින් තැනට සිද්ධ වෙන වෙනස් වීම තව වචනකින් කිව්වොත් අවකාශීය වෙනස් වීම ඔය දෙක තමයි අධ්‍යයනය කරන්නේ. එහෙනම් මේ අපි ලංකාවේ නාගරිකරණයේ මට්ටම් කියන මාතෘකාවට කතා කරන්නේ මතක තියාගන්න. ලංකාවේ නාගරිකරණය සම්බන්ධයෙන් අපි දත් එකතු කරනවානේ. නේද? දත් එකතු කරන අපි දන්නවා ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මේ සඳහා ප්‍රයෝජන තරම් තියෙනවා. එතකොට මෙන්න මේ දත්ත මත පදනම් වෙලා අපිට පුළුවන්කම තියෙනවා ලංකාවේ නාගරිකරණය කාලීනව කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ. නේද? කාලීනව කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ. මේ වගේම තමයි ලංකාවේ නාගරිකරණයේ අවකාශීය ව්‍යාප්තිය කවර ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද? ඒ කියන්නේ අපිට දැන් ඔය පළමුව කතා කරපු කතා බහ තුලම දැක්ක අපි බස්නාහිර පළාතට විශාල ජන සංක්‍රමණ සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා ඇති නාගරිකරණයෙන් කැපී පෙනෙන පළාත බවට පත් වෙලා තියෙන බස්නාහිර. ඒකේ තර්කයක් නැහැ විවාදයක් නැහැ. නේද? අපි දත්ත අධ්‍යයනය නොකලත් අපිට පේනවා ඒ තත්ත්වය තමයි පේන්නේ. ලෝකේ ලංකාවේ ජනගහනය 28%. හතරෙන් එකටත් වඩා වැඩි ළමයි. නේද? හතරෙන් එකටත් වඩා වැඩි ජනගහනයක් බස්නාහිර පළාතට එකතු වෙලා ඉන්නවා නේද ඒ නිසා එවැනි තත්ත්ව පේනවා එහෙනම් අපි මේ ලංකාවේ නාගරිකරණයේ මට්ටම් කියන මාතෘකාවේදී කතා කරන්නේ ශ්‍රී ලංකාවේ යම් ආකාරයක නාගරිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මන්දගාමී වුණත් ඒක කාලීන වශයෙන් සහ අවකාශීය වශයෙන් කොහොම සිද්ධ වුණාද කියන කාරණේ තමයි කතා බහ කරන්න හදන්නේ අවකාශීය වශයෙන් සහ කාලීන වශයෙන් සිදුවන වෙනස් වීම ගැන අධ්‍යයනයක් කරන්න හදන්නේ පොඩි හැඳින්වීමක් ලියමු මාතෘකාව ගැන යන ශ්‍රී ලංකාවේ නාගරීකරණය සෙසු රටවල නාගරීකරණය සමග සැසඳීමේදී කිසියම් මන්දගාමී ස්වභාවයක් පෙන්눔 කළද කිසියම් මන්දගාමී ස්වභාවයක් පෙන්눔 කළද ප්‍රථම ජනසංගණ්‍යයේ සිට මේ දක්වා ගෙවී ගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිදුවන නාගරීකරණයේ යථා ස්වභාවය අවකාශීය වශයෙන් සහ කාලීන වශයෙන් අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ මට්ටම් යන්නෙන් අදහස් කෙරේ ශ්‍රී ලංකාවේ නාගරිකරණයේ මට්ටම් යන්නේ අදහස් කෙරේ. හොඳයි දැන් එනම් මාතෘකාව පැහැදිලි කළා අපි ගමු තරු ලකුණක් දාලා ශ්‍රී ලංකාවේ නාගරිකරණයේ කාලීන
වෙනස්කම්. තර ලකුණක් දාලා ගන්න ශ්‍රී ලංකාවේ නාගරිකරණයේ කාලීන වෙනස් වීම. හොඳයි. දැන් ළමයි මේ අපේ රටේ 1871 ඉඳලා මේ 2011 නැත්නම් 2012 ජනසංඛ්‍යානය දක්වා ගෙවිලා ගිය කාල සීමාව තුළ රටේ නාගරීකරණය සම්බන්ධ දත්ත ඉදිරිපත් කරන්න තමයි හදන්නේ. මේ දත්ත ඉදිරිපත් කරලා මේ දත්ත ඇසුරින් හඳුනා ගන්න ලැබෙන සුවිශේෂී කරුණු තියෙනවා. දැන් අපේ රටේ නාගරීකරණ ක්‍රියාවලිය තුළ අපි දැක්ක එක්තරා කාල සීමාවක් වෙනකම්ම අපේ රටේ සලකා බැලීම කලේ නගරයක් කියලා එක්ක මහනගර සභාවක් වෙන්න ඕනි, එහෙම නැත්නම් නගර සභාවක් වෙන්න ඕනි, එහෙම නැත්නම් සුළු නගර සභා ප්‍රදේශයක් තුල තියෙන ජනාවාසයක් වෙන්න ඕනි. හැබැයි අපි දන්නවා එහෙම සලකා බැලුවේ යම්කිසි කාලයක් වෙනකම් විතරයි. නේද? ඒ යම්කිසි කාල සීමාවක් වෙනකම් විතරයි. 1987 ව්‍යවස්ථා සංශෝධනය වෙනකම්ම එහෙම තමයි බැලුවේ. හැබැයි 87න් පස්සේ අපි දන්නවා අපේ රටේ නගරයක් කියලා නිර්වචනය කරනකොට මහනගර සභා සහ නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල තිබිච්ච ජනාවාස විතරයි ඊට පස්සේ සැලකුවේ. නේද? ප්‍රාදේශීය සභා මගින් පාලනය වන ප්‍රදේශවල තියෙන ජනවාස නගර කියලා සලකන්නේ නැහැ කිව්වා. ඒ නිසා 87න් පස්සේ අපේ රටේ පේනවා නාගරීකරණයේ දැවැන්ත කඩාවැටීමක්. නේද? නාගරීකරණයේ දැවැන්ත පසුබෑමක් නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවා. අපි මේ කතාවන් ඔක්කොම තහවුරු වෙන්න දත්ත වගුවක් ආශ්‍රයෙන් මේ පිළිබඳව විමසා බැලීම තමයි කරන්න හදන්නේ. එහෙනම් අපි මෙහෙම ලියමු. වාක්‍යයක් දෙකක් ලියලා වගුවට ඇවිල්ලා ඒ ඇසුරින් කරුණු තියෙන තත්ත්වයන් හඳුනා ගැනීම කරමු. එයාම මෙහෙම 1861 සිට මේ දක්වා ගෙවී ගිය කාල සීමාව තුළ 1861 සිට මේ දක්වා ගෙවී ගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ හැසිරීම ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ හැසිරීම මෙහිදී විමසා බැලේ. මෙහිදී විමසා බැලේ. ඒ සඳහා පහත සඳහන් දත්ත වගුව ඒ සඳහා පහත සඳහන් දත්ත වගුව ප්‍රයෝජනයට ගත හැකිය. ප්‍රයෝජනයට ගත හැකිය. හොඳයි අපි එනම් වගුවකට යමු පුතේ. වගුව නාගරික ජනගහනය 1881 සිට 2012 දක්වා. වගුවේ මාතෘකාව ලියන්න 1881 සිට 2012 දක්වා. හරි මේ විදිහට වගුවක් ගහ ගන්න. කොලම් තුනක් ඉන්න ඕනි. පළවෙනි එකේ ඉන්නේ සංගණන වර්ෂය. සංගණන වර්ෂය. ඊළඟට දෙවෙනි කොලම් එකේ ඉන්න ඕනි. පහළට එනවා. එතකොට වේලි ඉන්න ඕනි 14ක් විතර ඈ. ඊළඟට නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය. නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය. ඊළඟට එන්න ඕනේ නාගරික ජනගහනය. නාගරික ජනගහනය. සංගණන වර්ෂයයි නාගරික ජන ප්‍රතිශතයයි ජනගහනය. නාගරික ජනගහනය නිකන් නෙමෙයි. හොඳයි එහෙනම් අපි යමු
පළවෙනි අවුරුද්ද සංගණන වර්ෂය 1881 ඉක්මනට දත්ත ලියන්න 1881 අපි සංගණන අවුරුදු ටික පහට ලියාගෙන ඉමුකෝ 81 ඊළඟට 1891 ඊළඟට 1901 1891 ඊළඟට 1901 ඒ ආදී විදිහට දාන්න 1911 1921 1931 1946 1953 1963 1971 1981 2001 2012 ඔන්න සංගණන අවුරුදු ටික ඊළඟට අපි නාගරික ජන ප්‍රතිශතයන් ටික ලියමු දෙවෙනි කොලම් එකේ මෙන්න මේකට මම පිළිවෙලින් කියනවා ලියා ගන්න බැරිනොත් ඒක ඇරලා ඊළඟ එක ලියන්නේ පස්සේ බලමු අපි 10.2යි 10.7යි 11.6යි 13.2යි 14.2යි 13.9යි 15.4යි 15.3යි 19.1යි 22.4යි 21.5යි 13.1යි 18.2යි ඔන්න නාගරික ජනසංඛ්‍යා ප්‍රතිශතය ගැන එහෙම කිව්වේ. හරි. ඊළඟට තුන්වෙනි කොලම් එකට එන්න නාගරික ජනගහනය. නාගරික ජනගහනය. ඒකේ එනවා 2,81,065යි. ඊළඟට 3,21,413යි. ඊළඟට 4,14,025යි. ඊළඟට 5,42,945යි. ඊළඟට 6,37,870යි. ඊළඟට 7,37,272යි. ඊළඟට 10,23,042යි. ඊළඟට 12,39,133යි. ඊළඟට 20,16,285යි. ඊළඟට 28,48,116යි. ඊළඟට 31,92,489යි. ඊළඟට 24,67,301යි. ඊළඟට 37,04,470යි. ඔන්න ජනගහන ප්‍රමාණයන් ටික නාගරික ජනගහන ප්‍රමාණයන් ටික. දැන් ඔය දත්ත වගුව සම්පූර්ණ මොනවා ලියා ගන්න බැරි නම් කියන්නේ සර් වර්ෂ ටිකයි කියනවා. වර්ෂ ටිකයි කියන්න 1881 1891 1901 1911 1921 1931 1946 1953 1963 1971 1981 2001 2012 හරිද? තව කාගේ හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න. නෑ නේ.
හොඳයි දැන් ওই දත්තවගුදිය හොඳින් බලන්න දැන් මොකද්ද අපි මේ කියන්නේ නාගරීකරණයේ මට්ටම් ගැන අධ්‍යයනය කරන්න පුළුවන්ලු පැති දෙකක් දිහා බලලා එකක් ලංකාවේ නාගරීකරණයේ කාලීනව සිදුවෙච්ච වෙනස්කම් අපි කාලීන සීමාවත් වෙන් කරගෙන තියෙනවා පළවෙනි ජන සංගණනයේ ඉඳලා මේ දක්වා ගෙවි ගිය කාල සීමාව. ඒ කාල සීමාව තුළ නාගරීකරණයේ හැසිරීම සම්බන්ධ දත්ත දැන් ඔබ අතේ තියෙනවා. ඒ වගුව දිහා බලලා යම් යම් දේවල් හඳුනා ගන්න පුළුවන් වෙයි. බලන්න හොඳට මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් දේවල්. මොනවද පේන දේවල්? දැන් බලන්න 1781 ඉඳලා 1971 වෙනකම් 1971 වෙනකම්ම අපේ රටේ නාගරීකරණ වර්ධනය අඛණ්ඩව සිද්ධ වෙලා තියෙනවා. නේද? නාගරීකරණ වර්ධනය අඛණ්ඩව සිද්ධ වෙලා තියෙනවා. නේද? 10.2 ක ඉඳන් 22.4 දක්වා වැඩි වෙලා තියෙනවා. කාලිනව අඛණ්ඩ වර්ධනයක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පේනවා මේ ගෙවි ගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ වැඩිම නාගරික වර්ධනය වාර්තා වෙලා තියෙන උපරිම නාගරික වර්ධනය වාර්තා වෙලා තියෙන්නේ නාගරිකන මට්ටම වාර්තා වෙන්නේ 22.4ක අගයක් 1971. 1971 පස්සේ මොකද වෙලා තියෙන්නේ? 71 පස්සේ අපිට පේනවා 2001 වෙනකම් අපේ රටේ නාගරිකයන්ගේ දෙවන්ත පසුබෑමක් වෙලා. නේද? 1971 ඉඳලා 2001 දක්වා ගෙවි ගිය කාල සීමාව තුළ ලංකාවේ නාගරිකයන්ගේ දෙවන්ත පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මොකද්ද මේ පසුබෑමට හේතුව කියලා ඔබ දන්නවද? මොකද්ද හේතුව? අපි දන්නවා 1987 වෙනකම් අපේ රටේ නගර කියලා නිර්වචනය කළේ මහා නගර සභා හෝ සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල තිබිච්ච ජනාවාස 87 වෙනකම් සැලකුවේ. හැබැයි අපි දන්නවා 87න් පස්සේ එතනින් අයින් කළා කවුද? සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල තියෙන ඒකක ජනාවාස කියලා මේ නාගරික ජනාවාස කියලා සලකන්න බෑ කියලා අයින් කළා. නේද? අයින් කළා. අන්න ඒ නිසා අපිට පේනවා 1981න් පස්සේ නේද 81න් පස්සේ දැවැන්ත පසුබෑමක් අපේ රටේ නාගරික ප්‍රතිශතයේ පේනවා 21.5ක ඉඳලා 2001 වෙනකොට වාර්තා වෙන්නේ 13.1ක්. එයි අපි අර 1981 තමයි ජනසංගණ්‍ය කියනවා අපේ රටේ නගර 134ක් තිබුණා. 81 ජනසංගණ්‍ය කියනවා නගර 134ක් තිබුණා. එයි ඒ වෙනකොට අර ප්‍රාදේශ සභා මගින් පාලනය වන ප්‍රදේශ 80 තිබුණු ජනාවාසත් නගර කියලා සැලකුවා නේද? එහෙම සැලකපු හින්දා තමයි 81 රිපෝට් එකේ කියන්නේ නගර අපේ රටේ 134ක් තිබුණා. හැබැයි අපි දන්නවා දැන් අපි ආරම්භයේදී කිව්වා දැන් අපේ රටේ තියෙන නගර කීයද? 64යි. නේද? නගර 64යි. එහෙනම් නගර සංඛ්‍යාවේ දැවැන්ත කප්පාදුවක් සිද්ධ වුණා අර සංශෝධනයත් එක්ක. අන්න ඒ නිසා අපිට සිද්ධ වුණා අපේ රටේ නාගරිකයන් ප්‍රතිශතයේ දැවැන්ත පසුබෑමක් නිරීක්ෂණය කරන්න. එහෙනම් අපිට පැහැදිලි 81න් පස්සේ ලංකාවේ නාගරිකයන්ගේ දැවැන්ත පහත වැඩිමක් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාධනීය ලක්ෂණයක් පෙන්වන්න කරනවා. ඔයගලන්ට පේනවද 2001න් පස්සේ 2012 දක්වා අවුරුදු 11ක කාල සීමාවක් ගෙවිලා ගිහින් නේද? මෙන්න මේ අවුරුදු 11ක කාල සීමාව තුළ අපේ රටේ නාගරිකයන්ගේ වර්ධනය ධන පැත්තකට හැරිලා ගිහින් තියෙන බව පේනවා. 13.0 ගානක ඉඳලා 18.2ක් දක්වා වැඩිවීමක් තියෙනවා. දැන් ඇත්තටම බලන්න අර 1987 අර තීරණේ නොගත්තා. මොකද්ද තීරණේ? ප්‍රාදේශ සභා සීමා තුළ තිබිච්ච නගර නෙමෙයි කියලා සලකන්න ඕනි කියලා තීරණේ ගත්තේ නැත්තා. අපේ රටේ නාගරිකයන් අපිට පේනවා අද වෙනකොට සැලකිය යුතු වර්ධනයක් තියෙනවා. නේද? 81 වෙන 71 වෙනකොටත් 122කට ඇවිල්ලා නේද? ඒ තීරණේ නොගත්තා නම් ඇත්තටම අපේ රටේ නාගරිකයන් ප්‍රතිශතය අද වෙනකොට 148ක් විතර වෙනවා කියලා බොහෝ අය කියනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා අපේ රටේ තියෙන මොන නාගරිකයන්යක් කියලාද කියන්නේ? සංගවුණු නාගරිකයන්. තේරුණාද? 1987 ව්‍යවස්ථා සංශෝධනයේදී ප්‍රාදේශ සභා පාලනීය ප්‍රදේශවල තිබිච්ච නගර කොට සලකන්න එපා කියන තීරණේ නොගත්තා නම් අද වෙනකොට අපේ රටේ නාගරිකයන් ප්‍රතිශතය ළමයි 148ක් විතර වෙලා. එහෙනම් අපි දන්නවා තව 102ක් වර්ධනය වෙනවා නම් අපේ රට නාගරිකයන් වෙච්ච රටක් කියලා ලැයිස්තුගත වෙනවා. නේද? ඒ රටක් නාගරිකයන්ට පත්වෙච්ච රටක් කියලා පිළිගන්න නම් ඒ රටේ නාගරිකයන් ප්‍රතිශතය 150 පණින්න එපා. නේද? එහෙනම් අපිට මේ වෙනකොට නාගරිකයන්ට පත්වෙච්ච රටක් කියලා කියන්න පුළුවන්කම තිබුණා. හැබැයි අර තීරණේ නිසා මොකද වුනේ? අපේ රටේ නාගරිකයන්ගේ දෙවන්ත පසුබෑමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් 2001න් පස්සේ අපිට පේනවා මේ පසුබෑම නැවත වර්ධනය වෙමින් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඉදිරියට එන බව.
එහෙනම් ඔන්න අපිට පැහැදිලි කාලීන සිදුවලා තියෙන වෙනස්කම් ටික. අපි එනම් මෙහෙම ලියමු වගුවට පහලේ. ලියන්න. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ කාලීන වෙනස්කම් නිරූපණය කරන ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ කාලීන වෙනස්කම් නිරූපණය කරන ඉහත දත්ත වගුව අධ්‍යයනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධ කාලීන හැසිරීම ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධ කාලීන මට්ටම් කීපයක් පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. කාලීන මට්ටම් කීපයක් පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. 1 1881 සිට 1971 දක්වාම 1881 සිට 1971 දක්වාම ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය අඛණ්ඩව වර්ධනය වීම. ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය අඛණ්ඩව වර්ධනය වීම. ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය අඛණ්ඩව වර්ධනය වීම. ඔන්න උදාහරණ දාලා පෙන්නන්න 1881 10.2යි 1971 දී 22.4යි. හොඳයි දෙවෙනි කාරණේ ලියන්න. දෙවෙනි කාරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම නාගරීකරණ ප්‍රතිශතය. නැත්නම් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම නාගරීකරණ මට්ටම ඉහළම නාගරීකරණ මට්ටම 1971 දී 22.4ක අගයක් වාර්තා කිරීම. 22.4ක අගයක් වාර්තා කිරීම. ඊළඟට තුන්වෙනි කාරණය 1971 සිට 2001 දක්වා 1971 සිට 2001 දක්වා ගෙවී ගිය කාල සීමාව තුළ නාගරීකරණ මට්ටමේ දැවැන්ත පසුබෑමක් වාර්තා වීම. හරි. දැන් අපි ඒකට හේතු පැහැදිලි කරලා ලියමු පහලින්. ලියන්න මෙහෙම ඒ කාරණයට අදාළ 1987 වන තෙක් මහනගර සභා නගර සභා සහ සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල පැවති
සුළු නගර සභා මගින් පාලනය වන ප්‍රදේශවල පැවති ජනාවාස නගර ලෙස හඳුනාගත්තද නගර ලෙස හඳුනාගත්තද 1987 පසුව ප්‍රාදේශීය සභාවලින් පාලනය වන ප්‍රදේශවල ජනාවාස ප්‍රාදේශ සභා මගින් පාලනය වන ප්‍රදේශවල ජනාවාස නගර ලෙස නොසැලකීමට ගත් තීරණය නගර ලෙස නොසැලකීමට ගත් තීරණය නගර ලෙස නොසැලකීමට ගත් තීරණය මීට බලපා තිබේ 1981 ජනසංගණන වාර්තාවේ 1981 ජනසංගණන වාර්තාවේ ශ්‍රී ලංකාවේ නගර 134ක් පිළිබඳව සඳහන් වත් එය වර්තමානයේ වන විට 64ක් දක්වා පහත වැටී ඇත්තේ උක්ත සඳහන් කළ කරුණ නිසයි ඉහතකී ප්‍රතිපත්තිමය තීරණයට එළඹීමක් සිදු නොවූයේ නම් ඉහතකී ප්‍රතිපත්තිමය තීරණයට එළඹීමක් සිදු නොවූයේ නම් මේ වන විට ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය 48ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. 48ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ සැඟවුණු නාගරීකරණයකැයි බොහෝ දෙනා ප්‍රකාශ කරයි. සැඟවුණු නාගරීකරණයක් යැයි බොහෝ දෙනා ප්‍රකාශ කරයි. සැඟවුණු නාගරීකරණයක් යැයි බොහෝ දෙනා ප්‍රකාශ කරයි. ඔක මතක තියාගන්න පුතේ. හොඳේ. බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ඇත්තේ සැඟවුණු නාගරීකරණයකි ප්‍රකාශය දීලා ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවතිය හැකි නාගරීකරණ මට්ටම කීයද කියලා අහයි. අන්න එතකොට මතක තියාගන්න 48යි ඈ. හොඳයි. එහෙනම් අපි ওই දත්තවගු දිහා බලලා උන්නේ කාරණා හඳුනා ගත්තා. තවත් එක කාරණයක් ওই දත්තවගු ගැන කතා කරපු දේවල් වලින් අපි ලිව්වේ. මොකක්ද? 2001 වෙනකොට ලංකාවේ නාගරීකරණයේ දෙවන්ත පසුබෑමක් සිද්ධ වුණාට අපිට පේනවා 2001කින් පස්සේ නැවතත් ක්‍රමිකව රටේ නාගරීකරණ ප්‍රතිශතය වර්ධනය වීමක් වෙන්නනවා. නේද? අපි ඒකත් ලියමු. ඒකත් ලියමු අවසාන කාරණේ විදිහට. යන 2001කින් පසු නැවතත් 2001කින් පසු නැවතත් 2001කින් පසු නැවතත් ශ්‍රී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය ක්‍රමිකව වර්ධනය වීමක් නිරීක්ෂණය කළ හැකිය. ක්‍රමිකව වර්ධනය වීමක් නිරීක්ෂණය කළ හැකිය. හොඳයි. එහෙනම් අපි ඔය කතා බහ කළේ ලංකාවේ නාගරීකරණයේ සම්බන්ධයෙන් පවතින කාලීන මට්ටම්. නේද? කාලීන මට්ටම් ටික ඔය කතා කළේ. අපි ඊළඟ තරු ලකුණ දාලා මාතෘකාවට ගමු. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ අවකාශීය මට්ටම්. ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ අවකාශීය මට්ටම්. හොඳයි. දැන් අපි මේ අවකාශීය මට්ටම හෙට දිනේ කතා කරනවා. හෙට දවසෙත් අපි පන්තියේ තියෙන උදේ 8ට තියන්නේ 8:10. හේතුව තමයි අපිට ගිය සතියේ පන්තිය කරන්න බැරි වුණානේ. මම ඔයගලන්ට ගෲප් එකේ පැහැදිලි කළ මේක කිව්වා. මේ ගිය සතියේ අපිට ඉරිදා කරන්න බැරි වුණා. ඊයේත් බැරි වුණා. දැන් මේ අද කලේ ගිය සතියේ දිනේ. දැන් ඊයේ බැරි වෙච්ච එක හෙට උදේ කරනවා. උදේ 8ට කාටද හිරුන්ට ගැටලුවක් තියෙනවනේ හිරුණියට. ඔව් සර් ඉස්කෝලේ පන්ති පටන් ගත්තා ගිය සතියේ නම් ඒක 6:00 නෑ 8ට විතර දුහද පටන් ගත්තා. 8ද? ඔව් තාම හරියට වෙලාවක් දැම්මේ නැහැ. මෙහෙම කරන්නකෝ. ඔයාට ඒ ඉස්කෝලේ පන්ති පටන් ගත්තොත් ඔයා ඉස්කෝලේ පන්තිට යන්න. හරිද? 8ට හරි 6ට හරි ගියලා හරි කමන්නේ. මේ පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් එන්නේ වට. නේද? වෙලාවක් එක්ක බැරි වෙයි. වෙලාවක් ආවොත් ඒක මේකට සම්බන්ධ වෙන්න ඉඩක් ආවොත් නැත්නම් එහෙමම යන්න හරින්න මේක රෙකෝඩ් එක කොහොමද වෙනවද? පාට එක බලලා වැඩ කරගන්න පුළුවන් නේද? ඔව් සර්. එහෙම කමන්නේ නැද්ද? කමන්නේ පන්ති වෙනස් වුණොත් එනවා. ඒක තමයි. එහෙම කරන්නකෝ. ඒ වෙනස් වුණත් එන්න. නැත්නම් මේ පන්තියට යන්න මේකේ රෙකෝඩින් එක මම කොහොමද දෙනවා. දැන් අද කරපු එකේ රෙකෝඩින් එක ඊට උදේ 8 වෙනකොට දාන්න. හොඳයි. එහෙමනම් අදට මම මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා. අපි ඊළඟ දවසේ මේ අවකාශී මට්ටම් ගැන කතා බහ කළා. අපේ පාඩමේ ඉස්සරහට යන්න තියෙනවා තව කොටස් කීපයකට නාගරිකකරණය සම්බන්ධයෙන් විවාදිත ප්‍රවණතා ගැටලු මේ වගේ කාරණා කීපයක් කතා කරලා මේ පාඩම ඉවර කරලා දාගන්න. හොඳයි. අද හවස පන්තියේ තියෙනවා 1ට සාමාන්‍ය වෙලාවටම තියෙනවා. ඒකට සූදානම් වෙන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අයුබෝවන්.